අයිබෝන් ඔබ අදත් එක් වන්නේ බික් ෆෝකස් සංවාදය සමගින්. ඔබ දන්නා මේ දිනවල ඉතාම දුෂ්කර කාලසීමාවක් ශ්‍රී ලංකිකයන් විදිහට අපි පසු කරමින් සිටින්නේ රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ එය ශේෂ්ත්‍ර ගණනාවකට බලපෑම් එල්ල කරමින් තිබෙනවා. දම්බැලක් වගේ ආර්ථිකයේ සෑම අංශයකටම මේ ආර්ථික අර්බුදය එල්ල කරන බලපෑම නිසා රට මේ වන විට යම්කිසි ආකාරයක අඩපන තත්ත්වයකින් තමයි ඉදිරියට යන්නේ. මේ නිසාම තමයි මේ තත්ත්වයට කඩිනමින් විසඳුම් සෙවීම ඉතාම වැදගත් වෙන්නේ. ඒ සඳහා විශේෂඥ මතවලට ඉඩදීම ඒ මතවලට ගරු කරමින් ඒ අදහස්වලට ඇහුම්කම් දෙමින් මේ අවස්ථාවේ මේ අර්බුදයේදී විසඳුම් සොයන ඒ තීන්දුව තීරණ ගන්නට බලය හිමි වී ඇති පාර්ශව කටයුතු කිරීම ඉතාම වැදගත් වන්නේ ඒ නිසා. මේ දිනවල වැඩියෙන්ම අපිව පීඩාවට පත් කරන කාරණය තමයි මේ ඛනිජ තෙල් අර්බුදය. පිරවුම්හල් අසල දිගු පෝලිම් තියෙන වාහන 200-300 ගාල් කරගෙන සමහර වෙලාවට ඉන්ධන නොමැති පිරවුම්හල් අසල බලාගෙන ඉන්නට ජනතාවට සිදු වෙලා තියෙනවා. මේ තත්ත්වයට පේනතෙක් මානයක තිරසාර විසඳුමක් ලැබෙන ආකාරයක් පෙනෙන්නට නැහැ. නමුත් කොහොමද අපි වෙනස් විදියට හිතලා මේ අර්බුදකාරී අවස්ථාවේ මේ සඳහා පිළිතුරු හොයන්නේ කියන කාරණය ගැන ඒ විෂයන් ගැන විශේෂඥ දැනුම තියෙන බොහෝ දෙනෙක් යෝජනා ඉදිරිපත් කරන්නට සූදානමින් සිටිනවා. සපුගස්කන්ධ තෙල් පිරිපහදුවත් පසුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. මේක අවසාන කාලසීමාව ගත්තොත් 3 සැරයකට වඩා නවතා දැමීමට සිදු වුණා අපිට බොරතෙල් ආනයනය කිරීමට තියෙන ගැටලු සහගත තත්ත්වයන් නිසා. මේ පිරිපහදුව නවත්වලා අපි මේ ප්‍රශ්නයට ඛනිජ තෙල් ප්‍රශ්නයට පිළිතුරු හොයන්නට උත්සාහ කිරීම ප්‍රායෝගිකද නැත්නම් පිරිපහදුවෙන් අපිට මීට වඩා ප්‍රායෝගික පිළිතුරුවලට යන්නට හැකියාවක් තියෙනවද කියන කාරණය ගැන අද අපි සාකච්ඡා කරන්නට සූදානමින් සිටිනවා. ඒ වෙනුවෙන් අපි මැදිරියට ආරාධනා කළේ ඛනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපති ආචාර්ය අශෝක රංගවල මහත්මයාට අයබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඒත් එක්කම අපි ආරාධනා කළා සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ උපකරණ ඉංජිනේරු ජනක විජේසූරිය මහත්මයාට ඔබතුමාවත් අයබෝවන් කියලා පිළිගන්නවා. ඒත් එක්ක මම පිළිගන්න කැමතියි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු ප්‍රධාන රසායන විද්‍යාඥ HKN රත්නසිරි මහත්මයාව අයබෝවන් ඔබතුමාට. ඒ වගේම එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ බාහිර කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ අනුව මේ විෂය ගැන කතා කරන්න ප්‍රාමාණික දැනුමක් තියෙන මේ ගැන ප්‍රායෝගිකව දන්න පිරිසක් අද සම්බන්ධ කරගන්න. මම මුලින්ම රංගවල මහත්මයාගෙන් සංවාදයට ප්‍රවේශ වෙන්න කැමතියි. දැන් අපි දැක්ක පසුගිය කාලේ මේ පිරිපහදුව නවත්වද්දී ඒ තීන්දුව තීරණ ගත්ත පාර්ශව කීප එකක් තමයි මේ වෙලාවේ තියෙන විදේශ විනිමය ගැටලුව හමුවේ පිරිපහදුවට බොරතෙල් ආනයනය කළා අපි ජනතාවට නිමි නිෂ්පාදනය දෙනවට වඩා නිමි නිෂ්පාදනයම ආනයනය කරලා ලබා දීම රටට වාසිදායකයි. ඒ නිසා තමයි මේක නවත්වන්නේ කියලා. මොකක්ද මේ ගැන ඔබතුමාලාගේ තියෙන මතය මේ වෙද්දී නිර්මාණය වෙලා තියෙන තත්ත්වය? ඇත්තෙන්ම මේ දුර්මතය එක පාර ඇතිච්ච එකක් නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ මට මතක විදිහට 2002 වර්ෂයේ ඉඳන්ම ක්‍රමානුකූලව මේ පිරිපහදුවට බොරතෙල් ගෙනල්ලා පිරිපහදු ක්‍රියාවලිය තුලින් නිමි නිෂ්පාදන විදිහට LPG, පෙට්‍රල්, ඒ වගේම භූමි තෙල්, ඩීසල්, දැවි තෙල් ඊටත් අමතරව නැප්තා කියලා දෙයක් ගන්නවා අපි මේ ගෑස් ටර්බයින් දුවන්න විදිහට බල මණ්ඩලයට. මෙන්න මේ ක්‍රියාවලිය නවත්තන්න ඕනේ මේ පිරිපහදුව පාඩුයි කියලා දුර්මතයක් ප්‍රසිද්ධ කළා. ඒ උමනාව මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒක ඇතුළේ තියෙනවා ජාත්‍යන්තර සහ දේශීය බහුජාතික සමාගම් මේ රට ආක්‍රමණය කරන්න බලන් ඉන්න අයගේ ඒ මූමනාවක් තියෙනවා පිරිපහදුව නවත්වන්න. ඒකටත් පොඩි ඉතිහාසයක් තියෙනවා. අපේ රටේ තෙල් ජනසතු කලාට පස්සේ 1961 අංක 28 දරන පනතෙන් තෙල් ජනසතු කලාට පස්සේ ලංකාවේ තෙල් ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම සහ මිශ්‍ර කිරීමේ සම්පූර්ණ ඒකාධිකාරය රජය සතු වුණා. ඊට කලින් හිටිය සමාගම් 4ක් ෂෙල්, මොබිල්, එසෝ, කැල්ටෙක්ස් කියන සමාගම්. නම් වශයෙන් මේ කිව්වට වැරදක් නැහැ. මේ සමාගම් තමයි තෙල් මත ආධිපත්‍ය දරුවේ. ඒගොල්ලෝ තෙල් විකුණනවා, බෙදාහරිනවා, ගෙන්නනවා. මේක වෙනස් කරලා තමයි තෙල් ඒකාධිකාරිය සංස්ථාවට ගත්තේ. අරගෙන මේ වැඩේම කරගෙන යනකොට රට පුරාම තෙල් බෙදා හැරලා විකුණලා මිශ්‍ර කරලා ඒ සල්ලි ටික ඔක්කොම රුපියල් වලින් අරගෙන ඩොලර් වලට ආයිමත් සැරයක් සල්ලි මිලට ගන්න සිද්ධ වුණා. ඒ මිලට ගන්න සිද්ධ වුණෙත් අර සමාගම් වලින්මයි. ඒ සමාගම් තිබුණේ මූදේ පාවෙ නැව් විදියට ඒ නැව් ගෙන්නගෙන ඉවරලා මේ වැඩේ කරන්න පටන් ගත්තා. දැන් බැලුවා ඒ සමාගම් පරණ තිබුණු තත්ත්වයට වඩා උන්ට පහසුයි. බොල් ණය මොනවත් නැහැ, එකතු කරන්න වියදම් නැහැ, මේක විකුණන්න ගියාට පස්සේ තියෙන කරදර නැහැ, මිශ්‍ර කිරීමේ නැහැ, ගබඩා පහසුකම් මොනවත් ඕනේ නැහැ. රට පුරාම මිනිසුන්ගේ රුපියල් එකතු කරලා භාණ්ඩාගාරයෙන් ඩොලර් විදියට දීලා අර නැව් වලින් තෙල් ගෙන්නනවා.
ඒ මොහොත හිටපු පාලකයෝ මේකේ තියෙන අදූරදර්ශීකම දැකලා මේක වෙනස් කරන්න 61 පනතට 62 සංශෝධනයක් ගේනවා. බොරතෙල් ගෙනල්ලා පිරිපහදු කිරීමේ අයිතියත් ಖನಿಜ තෙල් නිර්ගත සංස්ථාවට ගත්තා. මේක තමයි සැබෑ ඒකාධිකාරය සංස්ථාවට ලබාගත්ත දවස. ඊට පස්සේ පිරිපහදුවක් නිර්මාණය කරනවා 1964 හදලා 1969 අගෝස්තු මාසේ 5 වෙනිදා ගිනිදැල්ල පත්තු කරලා මේක ආරම්භ කරනවා. මේ ආරම්භ කිරීමත් එක්කම තමයි අර තෙල් ඒකාධිකාරය මත පීඩාවට පත්වෙච්ච සමාගම් ගණනාවක් බහුජාතික සමාගම් විදියට ලංකාවේ තෙල් මත ජනතාව සූරාන කන එක සැබෑ ලෙස නතර වුණේ. එතකොට අපිට පුළුවන්කම ලැබුණා මැද පෙරදිග රටවල් එක ගිවිසුම් ගහගෙන වෙනත් රටවල් එක ගිවිසුම් ගහගෙන රාජ්‍ය තාන්ත්‍රිකව ඒ රටවල් වලට අපේ රටෙන් දෙන්නේ මොනවද? ඒ ඩොලර් ප්‍රමාණය හිග ප්‍රමාණය ගෙවන්නේ කොහමද? සැලසුම් සහගතව අවුරුද්දක් එහාට තියලා තෙල් අකණ්ඩව ගේන්න වැඩ පිළිවෙලක් දියත් වුණා. එතකොට මේක ලාභදායකමයි. බොරතෙල් බැරල් එකක් ගෙනල්ලා පිරිසුදු කරනකොට නිමිතෙල් ගෙනල්ලා ස්ටොක් කරනකොට පුංචි උදාහරණයක් මම කියන්නේ. නිමිතෙල් ගෙනල්ලා එක තැන්වල ස්ටොක් කරගෙන ඒ ස්ටොක් හැම වෙලාවකම 5% අයින් කරන්න ඕනේ ඔය වාෂ්පීකරණය නිසා සිදුවන හානි. ඊළඟ ට්‍රාන්ස්පෝර්ට් කරන නිසා සිදුවන හානි. ඒ එකවත් නැතුව පාවෙන වහල සහිත ටැංකිවල බොරතෙල් ගබඩා කරගෙන ටැංකි 9ක් තියෙනවා. පිරිපහදුවේ ටැංකි 5ක් තියෙනවා. උරුගඩවත්තේ ටැංකි 4ක් තියෙනවා. මේ ටැංකි 4 ගබඩා කරගෙන පිරිපහදුවට සපයලා පිරිපහදුවෙන් අකණ්ඩව ගෑස්, පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල් ඒ වගේම දෙවිතෙල් ලබා දෙන ක්‍රමවේදය ගත්තට පස්සේ පිරිපහදුව ලාභදායී ක්‍රමයක් බවට පත් වුණා. පිරිපහදුව ලාභදායී දුවන්න ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් දුවන්න ඕනේ ධාරිතාවක්. ඒ ධාරිතාව දිනකට බොරතෙල් මෙට්‍රික් ටන් 5500ක්. මේ 5500ට දිව්වොත් පිරිපහදුව අනිවාර්යයෙන්ම ලාභයි. මේ මොහොතේ අවසාන කාලේ 3500ක් විතර තමයි දෛනිකව පිරිසුදු කරන්නේ. ඊට කලින් ඉඳන්ම මේ ධාරිතාව ක්‍රමානුකූලව අඩු කළා. සැලසුම් සහගතව. අඩු කළාට පස්සේ පිරිපහදුව පාඩුයි කියලා මේගොල්ලෝ පෙන්නනවා. ඒ වෙලාවේදීත් අපේ සංස්ථාව හිටපු ඉංජිනේරු මහතුරු දිගින් දිගටම ගිහිල්ලා පිරිපහදුවේ ලාභය පෙන්වලා දුන්නා. මොකද මේගොල්ලෝ ලාභය ගන්නේ කරන්නේ සමස්ත ಖನಿಜ තෙල් නිර්ගත සංස්ථාව තුලට දාලා පිරිපහදුව. අපි දිගින් දිගටම අරගල කළා එහෙම කරන්න එපා. පිරිපහදුව ඉස්සෙල්ලාම ලාභාංශ වෙන් කරගන්න. මේ ළඟදිත් අපි පිරිපහදු කළමනාකාරතුමාට කිව්වා පිරිපහදුව ලාභයි ලාභ බව පෙන්වන්න අදාළ ලිඛිත දේවල් ටික අපිට දෙන්න කියලා. අද වෙනකොටත් ඒක ගන්න බැරි වුණා අපිට. නමුත් පිරිපහදුව ලාභ වෙනවා. මම හිතන්නේ ඉංජිනේරු මහතුරු මට වඩා ඉතාමත් හොඳින් දන්නවා මේ පිරිපහදුව ලාභ ලබන්නේ කොහොමද කියලා. මේ ලාභය පැති ගණනාවකින් එනවා. ඒක ඍජුවම ඩොලර් වලින් ලාභයි. ඊට අමතරව අපේ රට ඇතුලේ මේ ක්‍රියාවලිය කරනකොට ස්ට්‍රැටජි හදලා වෙනම එකට සහනාධාර ජනතාවට දෙමින් ඒ සහනාධාර නඩත්තු කරමින් විදේශ විනිමය උත්පාදනය කරන්න පුළුවන්. නිමි නිෂ්පාදන කොතරම් ගෙනාවත් අපිට මේ නිමි නිෂ්පාදන වලින් ඍජුවම විදේශ මුදල් උත්පාදනය කරන්න බෑ. හොඳ අපි තවදුරටත් මේක පැහැදිලි කරගමු සාකච්ඡාව ඉදිරියට යද්දී ජනක විජේසූරිය මහත්මයා ඔබතුමා උපකරණ ඉංජිනේරුවරයා පිරිපහදුවේ. මම කැමති දත්තත් එක්ක අපිට කතා කරන්න. අපි කතා කරන පිරිපහදුව ලාභයි කියලා. අනිත් පැත්තෙන් කෙනෙකුට තර්කයක් මත වෙන්න පුළුවන් ලාභ නම් මේක හරියාකාරව පෙන්වලා දෙන්න ඕනේ කියලා. බැරල් එකකින් අපි මේක කතා කරනවා නම් බැරලයක් ගෙනල්ලා පිරිපහදු කරලා ලබා දෙද්දි දත්තත් එක්ක කතා කරද්දි මොන වගේ ලාභයක්ද අපිට තියෙන්නේ? ඔව්. කලින්ද මම ඉස්සලම ප්‍රවේශයක් විදිහට ගන්නම් ඔබතුමා මෙතුමාගේ සාකච්ඡාවේදී සඳහන් කරා අපේ පිරිපහදුව සාමාන්‍යයෙන් උපරිම ධාරිතාව දුවන්නේ මෙට්‍රික් ටන් 5500යි දවසට. ඒත් ඔබතුමා කිව්වා මේ දවස්වල දුවන්නේ 3500කට කියලා. ඇත්තට මේක අපේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. හේතුව හරියාකාරයෙන් රජයේ හෝ කොහේ හරි තියෙන අඩුපාඩුවක් නිසා ෂෙඩියුල් එකකට ක්‍රූඩ් ගෙන්නන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒක ආර්ථික අර්බුදය නිසා වෙන්න පුළුවන් වෙන යම් හේතුවක් නිසා වෙන්න පුළුවන්. එතකොට ක්‍රූඩ් එක අපිට ආවේ නැත්නම් සාමාන්‍යයෙන් ක්‍රූඩ් නැවක් එන්නේ මෙට්‍රික් ටන් 90,000ක විතර ක්‍රූඩ් නැවක් තමයි අපි එකපාරට ගෙන්නන්නේ. එතකොට මෙට්‍රික් ටන් 5500 උපරිම ධාරිතාවෙන් අපේ ප්ලාන්ට් එක දිව්වොතින් අපි දවස් 14ක් වගේ තමයි අපිට දුවන්න පුළුවන් ඔය මෙට්‍රික් ටන් 90,000 ක්‍රූඩ් බැරල් එක මේ ක්‍රූඩ් නැවකින්. නමුත් දැන් අපිට අද නැවක් ආවොත් අපි දවස් 14කට පස්සේ තවත් එකක් එනවද නැද්ද කියන දෙගිඩියාවෙන් පසු වෙනවා මේ පහුගිය මාස කිහිපෙම. අවිනිශ්චිතයි. ඒක නිසා ලෝ ෆීඩ් ඒ කියන්නේ යන්න පුළුවන් අවම ධාරිතාවෙන් තමයි 3500 කෙනකින් අපි දුවන්නේ. ඒකෙන් දුවන නිසා තමයි ඒ කියන්නේ අපි බලන් ඉන්නවා අපිට හරියට විස්තරයක් එන්නේ නැති නිසා වගේ යුතු පාර්ශව වලින් කවද්ද නැවක් එන්නේ කියලා පුළුවන් තරම් මේක අල්ලන් ඉන්න. හේතුව මොකද්ද? මේක දවස් 365ම දුවන ප්ලාන්ට් එකක් පැය 24ම. මේ වගේ ප්ලාන්ට් එකක් කියන්නේ සාමාන්‍ය ජනතාවට සරලව පැහැදිලි කරොත් උදාහරණයකින් කොවිඩ් කාලේ ලොක්ඩවුන් එක නිසා වාහන දිව්වේ නැහැ ගොඩක් මාස ගණන්. හැබැයි ඊට පස්සේ ඒවා දුවන්න ගත්තම එන්ජින් ෆේලියර්ස් ආවා. ඒ වගේ ඕනම ඒ කියන්නේ කන්ටිනියුස්ලි දුවන ප්ලාන්ට් එකක් මේ වගේ බොරතෙල් වගේ කෙමිකල් තියෙන ප්ලාන්ට් එකක් එහෙම නවත්තලා ආපහු පටන් ගද්දි නවත්තන්න විශාල වියදමක් යනවා.
පටන්ගන්න ත්‍රශාල විදමක් යනවා ඒ නවත්තල තින කාලය තුළ කොරෝෂන් රේට් පඩිය අපට අන්පෙඩික්ටබ දැ පහුගේ දවසලත් අපේ බොයිලස් කීපක් සිදුරුණ අපි විශාල ගැන කතා කරමු ඉංජිනේරුතුමා අපි මම කැමති මගේ ප්‍රශ්නයට ප්‍රශ්නයට විතරක් ලබා ගන්න දැන් සාමාන්‍යයෙන් අපේ රිෆයින්රිය හදලතින ඉරානේ ආදාරවල තට මුලින් ඕක පෑන් කර ඉරානියන් කරුඩ්ඩොල්ට තමයි මේ ඩිසයින් කලතින් නමුත් මෑත කාලේ ඇමරිකාවෙන් ඉරානයට සම්බාධක දැමත් එක්ක අප ඉරානියන් කරුඩ්ඩ ගේන්න බැරිවුණ ඉට විකල්ප විදිට අපි මර්බන් කියල කරුඩ්ඩක් හොයාගෙන තින තුර මර්බන් කරුඩ්ඩකින් අපි දිව්වොත් මං දලවශයෙන් කිය දලවශය සංකයාත්ම හරිරම කන මර්බන් කරුඩ් බැරලයක් දිවොත් ඒකින් එක බැරලකින් 120ක් ඩීසල් අපිට හදන ඔටෝ ඩීස ඉට දෙවිතෙල් හදන කැන ෆනස්වල් 124ක් භූමිතෙල් එමනත්තන් කෙරසින් 121ක් පෙටල් 112 92 ඔක්ටේන් එක නැප්ත කෙමිකල් නැප්ත 109ක් හැදන LP ගෑස් 102ක් පමණ හැදන එක බොරතෙල් බැරලකින් ඕක දැන් බැරල්ලකින් හැදන ගාන්ට වඩා සාධාරනව මං කියන්න මේක සංසාධනාත්මක ජනතාවට තේරණ විදිට අපේ රටේ දෛනික අවශ්‍යතාවය සහ ඒකෙන් අපි දායක කරන්න කොච්චරද කියනක LPG ගෑස් දෛනික අවස්ථාව මෙට්‍රික්ටොන් 1200ක් විතර තොට ඒකෙන් අපි 100ට එකන මෙට්‍රික්ටොන් 80ක් විතර සපුගස්කන්ධ පිරිපහදුව දුවල ලබා දෙනවා මේ රට ඩස් කෙමිකල් නැප්ත කෙමිකල් නැප්ත දෛනික අවස්ථාව මෙට්‍රික්ටොන් 400ක් වෙනවා ඒක 100% අපි සපයන අපේ පිරිපහදුව දීවොත් මේක අවශ්‍ය වෙන්නේ කනිජ සංස්ථාවෙන් අපි මේක සපයන්නේ කැලණ තිස්ස විදුලි බලාගාරයට සපුගස්කන්ධ විදුලි බලාගාරයට සහ කෙමිකල් නැප්ත අවශ්‍ය වෙන තවත් පෞද්ගලික කර්මාන්තශාලා කිහිපයකට අපි සපයනවා ඊට පස්සේ පෙක්ටල් 92 දෛනික අවස්ථාවේ මෙට්‍රික් ටන් 3500 රටේ අවශ්‍යතාවය අපි සපයන එකෙන් 114ක් ඒ කියන්නේ මෙට්‍රික් ටන් 575ක් විතර ආසන්න වශයෙන් ඩීසල් ඔටෝ ඩීසල් විතරයි අපි හදන්නේ අපේ සපුගස්කන්ධ පිරිපහදුවේ. ඒතකොට ඩීසල් අවශ්‍යතාවය ඔටෝ ඩීසල් 5500 මෙට්‍රික් ටන්. ඒකෙන් 129ක්. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 1600ක් අපි නිෂ්පාදනය කරනවා දෛනිකව. කෙරොසින් එහෙම නැත්නම් භූමිතෙල්. මෙට්‍රික් ටන් 700යි රටේ අවශ්‍යතාවය දෛනික අවශ්‍යතාවය. ඒකෙන් 100%ක්ම අපි හදනවා. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා. දැන් නැවක් ඇවිල්ලා අපි මාසයක් දිව්වනේ. ඔබතුමාට අහන්න පුළුවන් ඇයි අපි තාමත් එහෙනම් භූමිතෙල් පොලින් රටේ දකින්නේ කියලා. ඒකට හේතුව ඒක සාධාරණ ප්‍රශ්නයක්. ජෙට් A1 එහෙම නැත්නම් ගුවන් යාන තෙලුත් අපි හදනවා. එතකොට ඔය ජෙට් A1 එකයි භූමිතෙලුයි කියන්නේ ඉතාමත් ආසන්න වශයෙන් ඝනත්වයේ සමාන ප්‍රතිඵල සමාන ආසන්න වශයෙන් සමාන ද්‍රව්‍ය දෙකක්. ඒක නිසා අපි මේ දවස්වල ජෙට් A1 එහෙම නැත්නම් ගුවන් යාන ඉන්ධන 1200ක් තියෙනවා රටේ අවශ්‍යතාවය දෛනිකව මෙට්‍රික් ටන්. ඒකෙන් අපි 150ක් විතර දෙන ගමන් තමයි භූමිතෙල් අවශ්‍යතාවය සපුරන්නේ. ඒක නිසා තමයි භූමිතෙල් 100%ක් දෙනවා කිව්වට තාමත් ඔබතුමාලා භූමිතෙල් පොලින් දකින්නේ සමාජයේ. හැබැයි ඇත්තම කතාව ගත්තොත් ජෙට් A1 කියන එක ගොඩක් ප්‍රමුඛ වෙලා තියෙන නිසා මේ දැන් අපි අන්තිමට ප්ලාන්ට් එක පටන් ගත්තේ මේ මාසේ පළවෙනිදා. අද වෙනකන් අපි කෙරොසින් වල තියෙන දවස් 3යි. ඊටු ඔක්කොම ඒව ජෙට් A1. ඒකයි භූමිතෙල් ප්‍රශ්නේ තාමත් තියෙන්නේ. එතකොට ඊට අමතරව ෆුවල් ඔයිල් ෆර්නස් සඳහා 2400ක් මෙට්‍රික් ටන් අවශ්‍ය වෙන දවසකට ඒකෙන් 175ක් කියන්නේ මෙට්‍රික් ටන් 1800ක් පමණ අපි නිෂ්පාදනය කරන අපේ යන්ත්‍රාගාරය තුල. ඉතින් එතකොට මේකෙන් මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද මේක දුවන එක ලාභ වෙන්නේ කියලා. අපි මේ 23 වෙනිදා වෙනකොට තිබ්බ ඩොලර් රේට් එකට ගණන් හදලා බලලා තියෙනවා. බොරතෙල් බැරල් එකක් ගෙනල්ලා ඒක පිරිපහදු කරලා හදනවනි ප්‍රොඩක්ට් මික්ස් එකක්. ඒ මික්ස් එකම අපි නිමිද්‍රව්‍ය විදිහට ආනයනය කරවතින් යන වියදම අර වියදමට වඩා 116ක් මේ 23 තිබ්බ ඩොලර් රේට් එකත් එක්ක බැලුවොත් වැඩි. ඒ කියන්නේ සංඛ්‍යාත්මකව කිව්වොත් බොරතෙල් බැරල් එකකින් අපි පිරිපහදු කරලා ගන්න ප්‍රොඩක්ට් මික්ස් එකේ ලාභය ඩොලර් 20යි. එතකොට බැරල් අපි 50000ක් දුවනවා දවසට. එතකොට ඩොලර් මිලියනයක් අපි ඉතුරු කරගන්න පුළුවන් දවසක් තුල පිරිපහදුව දිවොත් ලාභයේ විදිහට. එතකොට හිතන්න අපිට දවස් 3ක් දිවොත් ගෑස් ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ කියන්නේ ගෑස් නැවකට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 3.5ක් විතර. මාසයකට අවශ්‍ය ගෑස් ලබා ගන්න පුළුවන් දවස් 3ක් රිෆයිනරි දිවොත්. ඉතින් ඒක තමයි අපි දිගින් දිගටම කියා සිටින්නේ අපිට ප්‍රශ්න ඇති ආර්ථික වශයෙන්. නමුත් මේකට ප්‍රමුඛතාවය දෙන්න කියන එක හයිලයිට් කරන්න එක. අනිත් එක තමයි දැන් භූමිතෙල් නැති නිසා ගොඩක් සාමාන්‍ය ජනතාවට භූමිතෙල් අවශ්‍ය වෙනවා. ඒතර භූමිතෙල් නැති නිසා පහුගිය දවස්වල රිෆයිනරිය නවත්තලා තියෙනකොට භූමිතෙල් වෙන කොහෙවත් හදන්නේ නැහැ. රිෆයිනරිය විතරයි හදන්නේ පිටින් ගේන්න බෑ. ඒ වෙනුවට ආදේශකයක් විදිහට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ජෙට් ෆුවල් එහෙම නැත්නම් ජෙට් A1 ගුවන් යාන ඉන්ධන තමයි අපි ලබා දුන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට ඉන්දියාවට ගිහිල්ලා තෙල් ගහගෙන එන්න වෙනවා. ලංකාවට අනිත් ගුවන් සමාගම් වලට මෙහෙ තෙල් නැති නිසා වෙන රටවලින් තෙල් ගන්න වෙනවා. එතකොට ඒ විදේශ විනිමයත් අපිට අයින් වෙනවා. මේක ඇත්තටම විශේෂ සයිකල්යක් ඇත්තටම බලුවොත්. ඒක තැනකින් මේක කැඩුවේ නැත්තම් මේක විශාල අර්බුදයක්. ඒකයි අපි දිගින් දිගටම කියන්නේ මේක අනිවාර්යෙන් ලාභයි. පිරිපහදුව විදිහට දැන් සමාජයේ දුර්මතයක් වපුරලා තියෙනවා සමාජ මාධ්‍ය වලින්. ඒක තැන්වල කියනවා මේක වැහුව දවස්වලත් මිනිස්සු වැඩ කරනවා, පඩි ගන්නවා, ඕටි ගන්නවා. මේක පාඩුයි. පාඩු ලබන ඉන්නේ. ඒක තමයි. කමන්න පිළිතුරු දුන්නට දැන් මම මම අපේ ගැන කතා කරමු පළමුවට මේක තේරුම් ගන්න ලේසි වෙන්න ඇයි මේක ලාභ පාඩු කියන කාරණා විසඳගෙන හිටියොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. HKN රත්නසිරි මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්නෙත් ඒ ප්‍රශ්නයෙන්ම තමයි. මොකද ඔබතුමාගේ දැනුමට අනුව මේකට විග්‍රහයක් ලබා ගන්න. මම කැමති ඒකට ඔබතුමාට යමක් එකතු කරනවා නම්. මෙතෙන්දී මට කියන්න විශේෂ දෙයක් තියෙනවා. මේ රිෆයිනරිය
එක කාලෙකට වහනවා ආය පටන් ගන්නවා. තර රසායන විද්‍යාත්මකව පිරිෆයින්රයට මොකද වෙන්න කියන එක ම පැදිරි කරලා දෙන්න ඕන. එක තමා ම බලාපොරොත්තු වෙන්න විශේෂයෙන් පැදිරි කරන්න. රිෆයින්රියක හැදෙනවා මේ ප්‍රොඩක්ෂණ එක යනකොට නිෂ්පාදන කටයුතු කරගෙන යනකොට හයිඩජන් සල්ෆයිඩ් කියල වායවා. මේ හයිඩජන් සල්ෆයිඩ් කෙන වායුව ඇසිඩික් එකන ආම්ලික ගුණයෙන් යුක්තයි. එතකොට මේ පිරිපාදුව නැවැත්තුහාම මේක ඇතුළ මේ හයිඩජන් සල්ෆයිඩ් තියෙනවා. එකන ප්‍රතිකාරකවල ප්‍රතික්‍රයකවල හැදිච්චා ඉඩජන් සල්ෆයිඩ් තියෙනවා. ඒ සියලුම දේවල් ගැටෙන්ට පටන් ගන්නවා රිෆයින්රිය හදල තියෙන්නේ යකඩවලින් කාබන් ස්ටීල්. තොර මේ යකඩත් සමඟ හයිඩජන් සල්ෆයිඩ් ගැටිච්චාම ඒ ඇතුළි තියෙන යකඩ සියලුම යකඩ විකාදනය වෙන්න පටන් ගන්නවා. වෙනත් විදිකින් කියනවනම් මලකට කන්න පටන් ගන්නවා. එතකොට මේ රිෆයින්රිය නවත්තල තියලා අපි නැවත ස්ටාර්ට් කරනවා. වාහනයක් වගේ ස්ටාර්ට් කරනවා. ස්ටාර්ට් කරනකොට අර මේක ඇතුළ හැදිර තියෙන අර මලකට ඔක්කොම ගැලවිලා යනවා. ගැලවිලා ගිහිල්ලා මොකද වෙන්නේ වෑල්වල හිර වෙනවා. එතකොට මෙතුමන්ලට සිද්ධ වෙනවා මේ වෑල් නැවත නැවත ගලෝ ඒවා රෙපයාර් කරන්න. එතකොට රිෆයින්රියක් මං පැහැදිලි කරන්නේ එක දිගට දුවන්න ඕන තැම් උදාහරණයක් කියනවනම් අපි අවුරුදු දෙකට හෝ තුනකට සැරයා ෂඩ්ඩව් එකක් කරනවා. ෂඩ්ඩව් එක කියන මේ ගලෝල වෙරලා ඇතුළ තියෙන අර මලකඩ කාපයව නඩත්තු කටයුතු කරනවා. එතකොට මේක නැවත නවත්ත කරනකොට මොකද වෙන්නේ ඒ නඩත්තු කටයුත්ත හා සමාන වියදමත් දරන්නනවා අර වැෑල් ඒවා සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කිරීමට. ඒක නිසා මම ඉල්ලි නවත්වන සෑම අවස්ථාවකදීම අර වාර්ෂික නඩත්තු කටයුත්ත වගේ වියදමක් කරන්න වෙන. එච්චරම වෙන්න නැහැ යම් ප්‍රමාණයක වියදමක් කරන්න ඕන අරශමකැන නඩත්තු කටයුත්ත සම්පූර්ණ එකති කරන ප්‍රමාණය නැහැ. නමුත් වෑල් ගලෝලා සමහර වැෑ ලීක් ඇති වෙනවා අන්න ඒවටික වලක්ව ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒකට දැ මේ සැරෙත් මන් දන්නවා බොරතෙල් ලැබුණයෙන් පස්සේ පටන් ගන්නකොට උඟක් අමාරුනා මෙතුමන්ලට මේක දුවල ඉස්සරහට ගණ්ඩ මංගැමති ඔබතුමාගේ ප්‍රායෝගික අත්දැකීම පිළිබඳව විමසන්න කැනෙ මොන වගේ අපහසුනේ මේ නවත්වලායි පටන් ගනිත් ඒ හර අන්ත්‍රෝප කරන වලට වෙලා තිබුණ හානිය මොනවගේද එකන දැන් මේ වෙනකොට මේ මෑත අතීතය සැලකුවත් අපි තුම් පතාවක් රිෆයින්ේ ෂඩ්ඩවන් කල තින කරූඩ් නැති නිසා. එතකට මුලින් අපි දෙදස් විසියක නොවම්බර් 14 ෂඩ්ඩවන් කල ප්ලාන්ටික අප දෙසම්බර් 8 එක දවස් 23කට පස්සේ පටන් ගත්තා. නැවතත් 2022 ජනවාරි 3 වෙනිදා නවත්තලා ජනවාරි 30 වෙනිදා දවස් 27කට පස්සේ ආපහු පටන් ගත්තා. ඊට පස්සේ අන්තිම වතාවේ ප්ලාන්ට් එක වැහුවේ ක්‍රූඩ් නැති නිසා මාර්තු 20 වෙනිදා මේ අවුරුද්දේ පටන් ගත්තේ දින 72කට පසු මේ මාසේ 1 වෙනිදා. එතකොට මෙහෙම නිතර මේ ප්ලාන්ට් එක නවත්තද්දි ක්‍රූඩ් නැති නිසා එකක් තමයි විකාදනය කන කොරෝෂන් රේට් එක වැඩි මේ තුමකිවගේ විධ රසායනක ද්‍රව්වේ නිසා යකඩ උපකරනවලට වෙන හානිය ඒක අපිට ගණනය කරන්න බෑ මෙච්චරයි කියලා මොකද ඒක දිව්වොත්තේ හානිය වෙන්න අනිත්තක තමයි අපි රිෆයින්රී භාවිතා කරන උත්ප්‍රේරක එකන මේ ප්‍රතික්‍රියා සඳහා උත්පේරක එකන කටලිස් කෙලින් ්‍රසින් කෙනකට කටලිස් යස් කන ඒ කටලිස් ඇවිල් ඇතන ප්‍රසිස් මෙටල් ඒක තියෙන ගොඩක් කලාට පැටින මගින් රත්තරංවලටත් වඩා වටින මූලද්‍රව්‍ය තියෙන එක. එතකොට ඒවාගේ ක්‍රියාශීලීත්වය අඩු වෙනවා. අකර්මණ්‍ය වෙන යම් කාල සීමාවකදී අපි මේක නවත්තලා තිබ්බොත්. එතකොට ඒවට ප්‍රොසීඩියස් තියෙනවා ඒක අකර්මණ්‍ය වෙන එක වළක්වන්න ගැන අඩු කරගන්න. නමුත් ඒක 100% කරන්න බෑ. එතකොට ඒ කැටලිස්ට් එකක් ඩීග්‍රේඩ් වුණොත් එහෙම නැත්නම් ඒක ඩෙත් වුණොත් අපිට ඒකක් ආය ආනයනය කරන්න ඇමරිකාවේ UOP කියන සමාගමත් එක්ක සාකච්ඡා කරලා තමයි ගෙන්න ගන්නේ. ඒක හැමතැනම නෑ අවේලබල් නෑ කඩෙන් බඩු ගන්නවා කැටලිස්ට් ගන්න. එතකොට ඒ වගේ දෙයකින් විශාල හානියක් වෙනවා. ඒ වගේ එකක් මේ වුණත් අපිට එතකොට මේ රිෆයිනරිය තුළ ප්ලෑන් කරන විදිහට ක්‍රූඩ් ගෙනල්ලා පෙට්‍රල් 92 හදාගන්න බැරි වෙනවා. ඒ හැදෙන ප්‍රොඩක්ට් වල ඔක්ටේන් අංකයට එක බලපානවා. ඩීසල් වල C10 අංකයට බලපාන්න පුළුවන්. ඒ කැටලිස්ට් එක ඩීග්‍රේඩ් වෙනවා. ඊට අමතරව මම උපකරණ ඉංජිනේරුවෙක් විදිහට දැන් මේකේ තියෙනවා ගොඩක් වෙලාවට ප්ලාන්ට් එක නවත්තනකොට ආපහු දානකොට ඊට පස්සේ අපි ටෙම්පරේචර් ක්‍රමානුකූලව වැඩි කරගෙන යනවා. සාමාන්‍යයෙන් අපේ ෆර්නස් වල සෙල්සියස් 500කට වගේ දුවන අවස්ථා තියෙනවා. ඒකට ඒක එකපාරට ටෙම්පරේචර් අපි නක් ගන්න බෑ. ඒකට අපි ඒකට කෙමිකල් ඉන්ජෙක්ට් කරනවා, ඇල්කොහොල් ඉන්ජෙක්ට් කරනවා. ඒවා කරන්නේ හැමතිස්සෙම උපකරණ වල ඇනලිටිකල් ඉන්ස්ට්‍රුමන්ට් වලින් එන අවුට්පුට් බලලා මේ වෙලාවේ කොහොමද මොයිස්චර් කන්ටෙන්ට් එක, මේ වෙලාවේ කොහොමද හයිඩ්‍රජන් කන්ටෙන්ට් එක. ඒකට ඒවට අපිට හයිඩ්‍රජන් ඇනලයිසිස් තියෙනවා, මොයිස්චර් ඇනලයිසිස් තියෙනවා. මේවා ස්පෙસિෆික් ඇනලයිසිස්. මේවා ගේන්නේ ගොඩාක් වෙලාවට ඇමරිකන් සමාගම් වලින් තමයි ගේන්නේ. UOP රෙකමන්ඩ් කරපු ඒවා. එතකොට ඒ වගේ තියෙන සෙන්සර්ස්, ඊට පස්සේ කැලිබ්‍රේෂන් ගෑස් සිලින්ඩර්ස්
ඇත්තරම ගත්තොත් දැන් මොයිස් චැනලයිසර් ගත්තොත් කැලිබ්‍රේෂන් ගෑස් සිලින්ඩරේ ගේනවට වඩා වියදමක් යනවා. ඒක මේ කියන්නේ ඒකේ වටිනාකමට වඩා වියදමක් යනවා ඒක ආනයනය කරන්න. නැව් ගාස්තු හරි ගුවන් යාන ගාස්තු හරි. එතකොට අපි ඒකේ ආයු කාලය ඒ කියන්නේ එක්ස්පයර් වෙන අවුරුද්දක් ඇතුළත අපි දැන් හරියට දන්නේ මේ ප්ලාන්ට් එක කවද්ද නවත්තන්නේ කවද්ද පටන් ගන්න කියලා. එතකොට අපිට වැඩිපුර ස්ටොක් ගෙනල්ලා තියාගන්න බෑ. අපි ඒකට එකක් දෙකක් ගෙනල්ලා ස්ටොක් තියාගත්තොත් සමහරලාට අවශ්‍ය නැතුව ඒක එක්ස්පයර් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා ගේන්න නැතුව තිබ්බොත් මේ වගේ ප්ලාන්ට් එක නවත්තද්දි ඒක නැතුව ප්ලාන්ට් එක පටන් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ විශාල වියදමක් වෙනවා මේ අනපේක්ෂිත මේ අකර්මණ්‍ය කිරීම නිසා බොරතෙල් නොමැතිව. ඒ අනුව අපි උපකල්පනය කරත් ඇතමුන් දරණ මතය මේක බොරතෙල් ගෙන්වල මේ වෙලාවෙ කරනවට වඩා නිමි නිෂ්පාදන ගෙන එක ලාබයි කියලා එහෙම උපකල්පනය කරත්. ඒ හරහා පිරිපහදුවට වෙන පාඩුව බැලුවට පස්සේ එය නොගත යුතු තීරණයක් කියල තමයි අපිට එන්න පුළුවන් පිළිතුර දෙකක් තියෙන එකක් තමයි මං ඉස්සලත් උත්තර දුනා නිමි ද්‍රව්‍ය ගේනවට පිරිපහදු කරන එක ද්‍රව්‍ය වශයෙන් බැලුවත් ලාබයි 100% ලාබයි කොහොම. අනිත් පැත්තෙන් එහා සමානව අනිත් පැත්තෙන් මේ පිරිපහදු අකර්මණ්‍ය වෙන එක සහ ඒක පවත්වාගෙන යාමට අපිට වියදම් වෙන එකත් එක්ක තවත් පාඩු වෙනවා. නමුත් ඔය කියන සම්පූර්ණ ධාරිතාව 5500ක පමණ ධාරිතාවකින් දිව්වොත් නේද ඒ උපරිම ලාභයට අපිට යන්න පුළුවන් 3500කින් කරොත් ඒ තත්ත්වය වෙනස් වෙනවා. 5500 මත තමයි අපි ඩිපෙන්ඩ් කරේ. ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ 3500ට අපි දුවන්නේ අපේ අඩුපාඩුවක් නිසා නෙවෙයි දුවන්න පුළුවන් ක්‍රූඩ් නැති නිසායි දුවන්නේ නැත්තේ. ඔබතුමාට ආයි යොමු වෙද්දී දැන් මේ ගැන ඔබතුමාලා තීන්දුව తీරන ගන්න පාර්ශවත් එක්ක වෘත්තීය සංගමයක් විදිහට සාකච්ඡා කරද්දී මොන වගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ ඔවුන්ගේ සාකච්ඡාවල ප්‍රගතිය මොකක්ද මේ දේවල් ගිහිල්ලා උන්ට ඉදිරිපත් කරද්දී? පළවෙනි කාරණය තමයි දැන් මේ බොරතෙල් ප්‍රශ්නය සම්බන්ධව සාකච්ඡා කරන්න ගිය ඕනම අවස්ථාවකදී එහෙම සාකච්ඡා කරන්න තරමුවත් තත්ත්වයක් නිර්මාණය වෙන්නේ නැති ගතියක් තියෙනවා. මොකද ඉස්සෙල්ලා උදේ ගමන් පිටමැතුමා ඉන්නේ නැද්දී මේ ප්‍රශ්නේ මතු කරනකොටම වෙන ප්‍රශ්න අරගෙන මේ ප්‍රධාන ප්‍රශ්නේ යට කරනවා. එතකොට ඒ වෙලාවේදී ඉංජිනේරු මහත්වරුන් ඉතාමත් පැහැදිලිව පෙන්ලා දෙනවා. වෘත්තීය සමිති විදියට නෙමෙයි. තාක්ෂණිකව පෙන්ලා දෙනවා මේ පිරිපහදුව නවත්තන්න එපා. නැවතුම් බරපතල ප්‍රශ්නයක්. නැවත ස්ටාර්ට් කරන්න ගියාට පස්සේ අමාරුයි. මේවා සංවාදයක් වෙන්නේ නැහැ නිකන් ඒවා ගොඩින් ගිහිල්ලා ඉවරලා ප්‍රධාන ප්‍රශ්නය. අතිරේක ප්‍රශ්න. තෙල් ටැංකි ටිකට මොකද කරන්නේ? ඒක ඉන්දියාවට බදු දෙන්න ඕ වගේ දේවල් අපිත් එක්ක කතා කරනවා. ඒක සම්පූර්ණයෙන්ම මේකට විරුද්ධ වැඩක්. එතකොට මේ මෑත කාලෙදිත් දැන් මේ ඉංජිනේරු මහත්වරු එහෙම අපේ ශිල්පීන් එක්ක මට වැඩ කරන කණ්ඩායමත් එක්ක බොහොම අමාරුවෙන් තමයි එතන ශික්ෂණය විනය හදාගෙන පිරිපහදු පවුලක් විදියට වෙනත් ආයතනයක් විදියට නෙමෙයි ලොකු බැඳීමක් ඇතුව ඉංජිනේරු මහත්වරු ශිල්පීන් ඒ වගේම පුහුණු කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා තමන්ගේ දෙමෙ ඔබ තාමත් අලංකාරවත්ව පිරිපහදු නිරූපණය කරනවා මේක ඇතුලේ දුවන්නේ බොරතෙල් හෝ නිමි නිෂ්පාදන නෙමෙයි පිරිපහදු සේවකයන් හිතන්නේ මේක ඇතුලේ දුවන්නේ තමන්ගේ රුධිරය කියලා. ඒ තරමට මේ අන්ත්‍රාගාරයට ආදරේ. මේක පොඩි භූමි ප්‍රදේශයක මේ අක්කර 160ක පැතුරුණු දැවැන්ත අන්ත්‍රාගාරයක්. වහලයක් නැතුව ඕපන් නොතියෙන්නේ. මහා වැස්ස වෙලාවකට මේක තෙමෙනවා. අකුණු ගහනවා. අකුණු ගහන සෑම අවස්ථාවකදීම ගිනි ගන්නවා. ගිනි ගන්න සෑම අවස්ථාවකදීම පව පෙළි එකක් එනවා. සාමාන්‍ය ඉදිරි බලයෙන් දුවන්න බෑ මේක. වෙනම ජෙනරේට් කරලා දුවන්නේ. එතකොට එහෙම අන්ත්‍රාගාරයක් ඇතුලේ අසීමිත කැපකිරීමක් කරගෙන මහා වැස්සක් වෙලාවට තමයි එළියට ගිහිල්ලා වැඩිම වැඩ කරන සේවකීන්ට කාර්මික අංශේනවා ක්‍රියාකරු අංශේනවා උපකරණ අංශේනවා ඔක්කොම ඇවිදින්න ඒක ඒ වැස්ස අවසන් වෙනකම් අකුණු ගැනීම සමනයටපත් වෙනකම් ෆයර් බ්‍රිගේඩ් එක ඇවිල්ලා ස්ටෑන්ඩ් බයි ඉන්නවා. මෙහෙම දැවැන්ත ක්‍රියාවලිය තුළ තමයි පිරිපහදු අරන් යන්නේ. ඒතර පිරිපහදු සේවකයා දන්නවා මේකට මොනවාරි පුංචි හානියක් වෙනකොට සෑම අවුරුද්දයකට සැරයක්ම මේක නවත්තලා කෑල්ලෙන් කෑල්ල හයි කරන්න දන්න මිනිස්සු මේක ඇතුලේ ඉන්නේ. ඉංජිනේරුවරු එක තක්සේරු කරන අවුරුද්දකට කලින් ඒ අවශ්‍ය බඩු ඔක්කොම ඇනුම් කරලා ගෙන්නනවා. ඒක අවුරුද්ද එක දුකට දුවද්දී හැම පිරිපහදු සේවකෙක්ම ඉතාමත් ආසාවෙන් සක්‍රියව මේකට දායක වෙනවා. ඒ විසදුම කාගෙන අර කියන වගේ උග්‍ර විසක් හයිඩ්‍රජන් සල්ෆයිඩ් හැදෙනවා. ඒවත් අග්‍රහණය කරමින් ඒ වගේ අමාරු තත්ත්වයක් යටතේ සමහරට පෙන්ෂන් ගියාට පස්සේ වැඩි කාල ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. විවිධ රෝගාබාධ ලක් වෙලා මිය යනවා. එතකොට ඒකට අදාළ ලෝකේ තියෙන අඩුම තැලර එකක් තමයි මේ සේවකීට ලැබෙන්නේ. මම නිකන් මේ අහන්නේ මේ ඉංජිනේරු මහතුරු ඇයි මේක ඉන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ 25කට වැඩි අද වෙනකොට මැද පෙරදිග යන්ත්‍රාගාරයට ගියා නම් වැඩ කරන්න පුළුවන්. හෙට ඇප්ලිකේෂන් දාලා ඊළඟ සුමාන යන්න පුළුවන්. මේ අපේ රසායනික විද්‍යාඥ මහත්තයට පවා මේක ඇතුලේ මේව කාලක ඉන්න ඕනේ නැහැ. නමුත් මේකට පුදුම ආදරයක් තියෙන හින්දා, බැඳීමක් තියෙන හින්දා ඔබ දන්නවද ගිය සැරේ නැව එන්න මේ සියලු දෙනාම ඒක ආබද්ධ වෙලා. වෘත්තීය සමිති වලට එහාට ගිහිල්ලා. අපිට වෘත්තීය සමිති වලට විතරක් කරලා බෑ මේක අපිත් බහිනවයි කියලා. ඔක්කොම ඉංජිනේරුවරු වෘත්තීය සමිති සමාජිකයින් ඒක සාමාන්‍ය වෙන දෙයක් නෙමෙයි වෘත්තිකයන් මේ සටන් වලට මේක ඒගොල්ලෝ ඉන්නේ අර වැඩ ගන්න අයට තමන්ගේ තාක්ෂණ දැනුම කරගන්න බලපෑම් කරමින් එහෙම කරන ක්‍රමවේදයක් නේ ලංකාවේ හදලා තියෙන්නේ ලෝකෙත් එහෙමයි. ඒකෙන් එහාට ගිහිල්ලා ඒගොල්ලෝ දැක්කා
ඉංජිනේරු මහතුරු දැක්කා අනිත් ශිල්පීන් දැක්කා මේක නිකන් මේක ඇතුලේ නිකන් අර මේ එහෙන් එන නියෝග කරන්න විතරක් හරියන්නේ නැහැ පිරිපහදු ඉවර කරන්න යන්න ඊට ඉස්සෙල්ලා අපි වහින්න ඕනයි කියලා. එතකොට ගිය පාර නැව ගෙන්නන්න විශාල බලපෑමක් කළා මේ වෘත්තීය සමිතිය විදිහට එහාට ගිහිල්ලා සියලු සේවකයෝ ඒක වෙනුවෙන්ම පිරිපහදු සුරැකීමේ කමිටුවක් හදාගත්තා. එතකොට හදාගෙන වෙලා අවසාන තීරණය කළා දැන් නැව ආව අපි නතර කරමුයි කියලා. ඒ වෙලාවේදී සාමික තීන්දුවක් ආවා දැන් මේ නැව ආවට ඊළඟ නැව ආවේ නැත්තම් ආයිත් මේක නවත්තන්න වෙනවා නේද? ඒක නිසා මේ උද්ඝෝෂණය හැම කෑම පැයකදීම දිගින් දිගටම නවත්තන්න නැතුව අඛණ්ඩව කරගෙන ආව අද දක්වාත්. අද අපි මෙහෙම සාකච්ඡා කරද්දී පිරිපහදු සේවකයෝ ඔක්කොම එළියට බහැලා 11 මාරි ඉඳන් 12යි කාලේ වෙනකන් Tamanට කරන්න පුළුවන් ඉහළම කැපකිරීම කරනවා මේ බොරතෙල් ගෙන්න ගැනීම වෙනුවෙන්. එතකොට මේ බොරතෙල් ගෙන්න ගන්න ඉච්චර මැදිහත් වීමක් කරන්නේ මේ රටේ ප්‍රශ්නයට දායකත්වයක් දෙනවා වගේම ආර්ථික පැත්තෙන් තමන් වැඩ කරන ස්ථානයේ අන්ත්‍රාගාරය අබලන් වෙලා විනාශ වෙලා යනවා කියලා හුන් දකිනවා ඊළඟ සැරේ ස්ටාර්ට් කරන්න ගියොත් එහෙම. මොකද ගිය පාර ස්ටාර්ට් කරන්න ගියාට පස්සේ බරපතල ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා. මේ උපකරණ ඉංජිනේරුවරු මුහුණ දුන්නා ප්‍රශ්න වලට, යාන්ත්‍රික ඉංජිනේරුවරු මුහුණ දුන්නා. ඔබතුමාලගේ දැනුමට අනුව මේ වෙද්දි බොරතෙල් නෞකාවකට එවැනි මුදල් ගෙවීමක් සිදු කරලා තියෙනවා කියලා දැනුවත්වීමක් තියෙනවද ඔබතුමාලට මේ වෙද්දි? අපිට ඒ සම්බන්ධව කිසිම සාකච්ඡාවලදී අඩුම ගානේ ගැන ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වේ නැද්ද මේ විදිහට අපේ සැලැස්ම කියලා? 27 වෙනිදාට තමයි මේක සම්බන්ධව පොඩි හරි ඉඟියක් දෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒතකොට 27 වෙනකන් යන්න බැරි තත්ත්වයක් තියෙනවා. අර 3500 දුවන්නේ ඇයි කියලා ඇහුවානේ. 3500 අපේ කැමැත්ත නෙමෙයි. නමුත් ඉංජිනේරු මහතුරුන්ට උපදෙස් දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ නැව එනකන් අල්ලගෙන යන්න. ධාරිතාව අඩු කරලා දැන් යන්න පුළුවන් අවම ධාරිතාවෙන් දුවනවා කොයි හරි මොහොතක නැවක් එයිද කියලා. හොඳයි අපි කෙටි විරාමයකට යමු වෙනවා. විරාමෙන් පසුව ඉක්මනින් හමු වෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමින් සිටින්නේ මේක මේ වන විට උද්ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක තව දින කීයක් මේ විදිහට රැගෙන යන්න හැකියාව ලැබෙයිද කියන කාරණය. ජනක විජේසූරිය මහත්මයා ඔබතුමාලා 3500 ගානේ මේක දුවලා තව දවස් කීයක් යන්න පුළුවන්ද නැවක් 27යි කියලා අනුමාන කරන තත්ත්වයක් තුල? 27 ඇත්තටම 28යි කියලා තමයි දැන් අද උදේ අපි විමසුවමයකට අපිට දැනගන්න ලැබුණේ. නමුත් ඒකත් හරියටම ස්ථිර වශයෙන් කියන්නේ නැහැ. එකක් තමයි හේතුව ඒකට නිලධාරීන්ට දොස් කියන්නත් බෑ වගේ කිව්වොත් මොකද අපේ රටේ තියෙන ඩොලර් අල්පුරුදයත් එක්ක මේ වෙලාවේ අපි විවිධ ඒ කියන්නේ ඉස්සර ටර්ම් කොන්ට්‍රැක්ට් වලට ගෙනාවා ක්‍රෙඩිට් බේසිස් වලට ගෙනාවා ඉතින් සාමාන්‍යයෙන් අපි අවුරුද්දක් විතර ක්‍රෙඩිට් පීරියඩ් එකකට තමයි බොරතෙල් ආනයනය කරේ. නමුත් අපේ රටේ තියෙන අර ණය ලබා දීමේ ශ්‍රේණි පහළ දැමීමත් එක්ක ගොඩක් රටවල් දැන් අපිට ණය පදනම මත බොරතෙල් ලබා දෙන්න නැති වෙන තත්ත්වයක් පත් වෙලා දිනවා. ඒක නිසා සමහර වෙලාවට අපි උත්සාහ කරනවා රුපියල් වලින් දීලා යම්කිසි කාල සීමාවකට රුපියල් වලින් ගැරන්ටියක් දීලා ඒ කියන්නේ NR non residential රුපිය account කියලා කියන්නේ ඒකට. ඒ account එකක් හදලා ඒකට රුපියල් දාලා යම්කිසි කාල සීමාවකට රුපියල් ප්‍රමාණය ඒකේ තැන්පත් කරලා අපි අපකරයක් විදියට පස්සේ ඩොලර් දෙන පදනම මත ගේන. එතකොට ඒ වගේ අපේ කන්ඩිෂන් වලට සැපයුම් කරුවන් ඇග්‍රි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එතකොට අනිත් එක තමයි දැන් හැමෝම කියනවා රුසියාවෙන් තෙල් ලාභයට දෙන්න පුළුවන් ඇයි ගෙන්නන්නේ නැත්තේ. එතකොට නමුත් ඇත්තටම ඔබ හිතලා බලුවොත් ඒකටත් ගැටලු තියෙන්න පුළුවන්. මොකද මේ දේශපාලන අර්බුද තියෙනවා. ඒක නිසා සමහරට ආර්ථික සම්බාධක වැටෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නත් එක්ක කියන හැම එකක්ම ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ වෙලාවේ කොහොම හරි භූදේශපාලනිකව රාජතාන්ත්‍රිකව සාකච්ඡා කරලා ජනතාවට දෙන්න පුළුවන් උපරිම විසඳුම ලබා දීමේ වගකීම් පැවරී ඇති පිරිසක් ඉන්නවා ඇති. ඔවුනේ කාර්යභාරය ඉටු කළ යුතුයි කෙසේ හෝ. ඉතින් එතකොට දැන් ඔබතුමා මොකක්ද මම අහුවේ ප්‍රශ්න? දින කීයක් තව යන්න පුළුවන් නිශ්චිතව කිව්වොත් අපි. දින ගාන කියන්නේ දැන් හෙට වෙනකොට ඇත්තටම ප්ලාන්ට් එක වහන්න වෙනවා අපිට. කියන්නේ ඇත්තටම 28 නැවක් වෙනකන් අපිට අල්ලන් ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අපි ප්ලාන්ට් එක ෂට් ඩවුන් කරද්දී සේෆ්ටි මාජින් එකක් බොරතෙල් අපේ ටැංකිය වල බොටම් එකේ තියාගෙන තමයි මේ ප්ලාන්ට් එක ෂට් ඩවුන් කරන්නේ. හේතුව මේකයි. දැන් අන්තිමට අපි ගත්තේ සයිබීරියන් ක්‍රූඩ් එකක්. එතකොට ඒක අපි කලින් ප්‍රොසෙස් කරපු නැති ක්‍රූඩ් එකක්. ඒකට අපිට එකපාරට කියන්න බෑ ඒ ක්‍රූඩ් එක ස්ටෑන්ඩ් අලෝන් දුවලා මේක අපිට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද කියලා. එතකොට අපි සේෆ්ටි මාජින් එකක් විදිහට අපිට කලින් හුරු පුරුදු ක්‍රූඩ් එකෙන් යම් ප්‍රමාණයක් ඉතුරු කර ගන්නවා. ඒකත් එක්ක මික්ස් කරලා හරි ප්ලාන්ට් එක දුවා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒකත් ඇදලා දුවන්න නම් අපිට ස්ථිරව ගැරන්ටියක් දෙන්න ඕනේ. කියන්නේ අපිට තව දවස් 5ක් 6ක් අල්ලන් ඉන්න පුළුවන්. හරියටම කියනවා නම් මෙන්න මේ වෙලාව වෙනකොට නැවක් ඇවිල්ලා අන්ලෝඩ් කරලා මොකද නැවක් ආපු ගමන් අපිට බෑ. ඒක වෝටර් සෙටල්මන්ට් වලට දවස් ගාණක් තියලා අන්ලෝඩ් කරලා පරීක්ෂණ කරලා තමයි කියන්නේ දවස් 4ක 5ක ප්‍රොසෙස් එකක් තියෙනවා නැවක් අන්ලෝඩ් කරලා මෙහෙට ගහලා වැඩේ පටන් ගන්න. ඉතින් ඒ කාල සීමාව අපි අල්ලන් ඉන්න පුළුවන්. හරියටම අපි නිශ්චිත දවසක් කියනවා. එහෙම නැත්නම් බොහෝ දුරට හෙට වෙනකොට
අපේ යන්ත්‍රාකාරය වහන්ඩ වෙන. රත්නසිරි මහත්මයා මං කැමති ඔබතුමාගේ දැනගන්න මේ බොරතෙල් වර්ගය නිරන්තරයෙන්ම වෙනස්වීම මොනවගේ බලපෑමක්ද කරන්නේ අන්ත්‍රෝප කරනුවට. ඇත්තටම බොරතෙල් වර්ග කිව්වහම අපි ඉස්සල්ලාම දිවේ ඉරැනියන් ලයිට් ඊට පස්සේ දිවේ මර්බන් මේ මෑත භාගය දුර තියෙන මර්බන් කියන කරුඩ්ඩල්ල. තොර මේ බොරතෙල්ලොල තියෙනවා යීල් දෙක එකන්නේ පෙට්ටල් ඩීසල් නැප්තා ඒ වගේම රෙසිඩිව් ෆුවල් ලොයිල් හැදෙන ප්‍රමාණය වෙනස්. එතකොට මර්බන් එකේ වැඩි ධාරිතාවක් තියෙනවා පෙට්ටල් ඩීසල් පැත්තට ඒ වගේම ජෙට්ටේ වන්නවලට කෙරොසින් වලට. එතකොට ඒ මර්බන් වගේ කරූඩ් එකක් දුවනකොට අපිට ලාබදාගීතාවේ තව ගොඩක් ඉහල යනවා. නමුත් අද වෙන්නකොට තියෙන ප්‍රශ්නය අනුව අපි සයිබීරියන් ලයිට් කරූඩ් එකක් ගෙනල්ලා බොරතෙල් ගෙනල්ල වෙලා මේක පිරිපහදු කරපුහම අපිට වැඩිපුර හැදෙනව රෙසිඩිව් ෆෝල් ොයින්. මේ වෙලාවේ අපිට පව ජෙනරේෂන් වලට ඒ ඇන විදුලි බල නිෂ්පාදනයට රෙසිඩිව එක වැඩිපුර අවශ්‍යයි මේ වෙනකොට. එතකොට අපිට මේ ෆෝල් එකන්නේ දැවිතෙල් ලබා දෙන්නට පුළුවන් CB එකට. CB එක හැමතිස්ස මිල්ලන්නේ ඩීසල් ඒගොල්ලඟ පව ජෙනරේෂන් වලට ඩීසල් ඉල්ලනවා. එතොට ඩීසල් වෙනුවට අපි දෙන්නවා ෆොල් ඔයිල් ඒක තම ගොල්ලන්ට අත්‍යවශ්‍යමදේ ෆොල් ඔයිල් දැවිතෙල්. එතොට දැවිතෙල් වෙනුවට ඩීසල් දුන්නොත් මොකද වෙන්න ඒගොල්ලන්ට දුවන්ට පහසුයි. ඒගොල්ලන්ගේ මැසින් හොම ස්මෝත්ලි දුවනවා. නමුත් වියදම වැඩි එකන ජනතාවට දෙන්න ඩීසල් ලොලින් පව ජෙනරේෂන් නොලට එකන විදුරි බල නිෂ්පාදනයට ඩීසල් ලබා දුන්නාම ජනතාවට ඩීසල් සෑහන ප්‍රමාණයක් නැතු යනවා. තොර මේ වෙලාවේ ඇවිල්ල තියන්න සයිබීරියන් කරූඩ් එකෙන් ඒ දැවිතෙල් ටික සම්පූර්ණ වෙන බොහෝ විට පොඩි ප්‍රමාණයක් අඩුවෙන්ට පුළුවන් එකන මර්බන් එකත් එක් ගනිද්දි මේ සයිබීරියන් එකෙන් හැදෙන දැවිතෙල් ප්‍රමාණය වැඩිද අඩුද වැඩි. එතකොට ඒක අපිට සේවිං එකක් වෙනවා ඩීසෙල් වලට. එකන මේ අවස්ථාව අනුව අනිත් අවස්ථාවලද අපිට මර්බන් තම ලාබදායි වෙන්නේ. හැබ මේ වෙලාව ගත්තොත් මේ සයිබීරියන් බොරතෙල් වර්ගයන එක අපිට මේ වෙලාවේ වාසිදායක මේ වෙලාවේ වාසිදායකයි මොකද හේතුව දැවිතෙල් ලබා දෙන්න පුළුවන් විදුලි බල මණ්ඩලයට ඒ විදුලි බල දැවිතෙල් ලබාදීම නිසා ඒගොල්ලෝ භාවිතා කරන ඩීසල් ප්‍රමාණය අඩුවෙනවා. එතකොට ඒ ඩිසල් අපිට ලබා දෙන්න පුළුවන් ජනතාවට. රංගුල මහත්මය අපි දැක්ක මේ ආණ්ඩුව පටන්ගත් අවස්ථාවේදී බල අමාත්‍යංශය සහ අමාත්‍යංශ දෙකක තමයි තිබුණේ අවශ්‍ය විදුලි බල මණ්ඩලය සහ කනිජතෙල් සංස්ථාව. හැබැයි දැන් එකම අමාත්‍යංශයකට ගිහිල්ල තියෙනවා. අඩුම ගානේ ඒ හින්ද හෝ අපේ රටේ විදුලි උත්පාදනය ගැනත් දැඩි ගැටලුවක් නිර්මාණය වෙලා තියෙන අවස්ථාවක මේ දැවිතෙල් ඇතුළු තවත් අතුරු පල බොහෝමයක් අපිට ලැබෙන නිසා පිරිපහදුවෙන් මේ ගැන කතා කරාම මොනවගේ ප්‍රතිචාරයක් තින මං වැඩි වශය නොබතුමගේ මේ සාකච්ඡාවල ප්‍රතිඵලහ නොබතුමයි පෙරමුණ ගන්නගෙන නිසා. ඇත්තෙන්ම ඇමතුම අලුතෙන් කාංචන ජෙසිකර ඇමතුමා පත්වනාට පස්සේ හොඳ ලස්සන ප්‍රකාශයක් කලා. පිරිපහදුව වසා දැමීමට සිදුවීම ඉතිහාසයේ තිබුණු බරපතල වර්දක් කියලා දැක්කා. ඔහු අඳුරගත්තා ඒ මොහොතෙදී. දැවිතෙල් නිෂ්පාදනය සම්පූර්ණ පිරිපහදුවෙන් අඩාලුනාට පස්සේ විදුලි බල මණ්ඩලේ මුහුණ දෙන අර්බුදය. මොකද විදුලි බල ඇමතිත්වයා කනිජතෙල් ඇමතිත්වයා. එතකොට ඔහුට අවබෝධ කරගන්න තිබුණා මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධය. නැත්නම් කබැඳිල්ලක්නේ අපි කබැඳිල්ලන්න තිබුණේ. ඊට පස්සේ මේ තවත් දෙයක් අවබෝධ කරගත්තා. කැලණිතිස්ස ගෑස් ටර්බයින් වලට අවශ්‍ය නැප්ත ගන්න පුළුවන් පිරිපහදුවෙන්. තුර නැප්තත් නැතිවෙනවා ලයිට් ප්‍රඩක්ටයක් විදිට ගෑස් ටර්බයින් දුවන්න නැප්තත් නැතිවෙනවා. නැත්නම් කෙමිකල් නැප්ත කියලා කියනවා. මේ පැත්තෙන් හෙවි ප්‍රොඩක්ටයක් වන දැවිතෙලුත් නැතිවෙනවා. නැප්ත අපිට ආනයනය කිරීමේ හැකියාව තියෙනවද සාමාන්‍යයෙන්? ආනයනය කරන්න ගියොත් පෙට්‍රල් වලට සමාන මිලක් වෙනවා නැප්ත ආනයනය කිරීමත්. එතකොට තවත් අපේ පෙට්‍රල් ගේන ප්‍රමාණය අඩු වෙන්නේ. ඔව් අනිවාර්යයෙන්. එතකොට මේකෙන් හම්බෙන අතුරු නිෂ්පාදන දෙකක්නේ. අපිට ප්‍රධාන යීල්ඩ් එක තියෙන්නේ පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල්. මේ දෙක නිකම්ම ගන්නකොට බොරතෙල් වලින් දෙපැත්තෙන් අපිට ලැබෙනවා උඩින් ගෑස් ලැබෙනවා, යටින් ලැබෙනවා දැවිතෙල්. එතොට මේ දෙක අපි ලබාගත්තර පස්සේ අපිට පුළුවන් විදුලි බණ්ඩේ ප්‍රධාන අවශ්‍යතා දෙකටම දායකත්වය සපයන්න. ඒ අර්ථයෙන් තමයි මම විශ්වාස කරන්නේ ඇමතුමා ප්‍රකාශ කළේ මෙහෙමයි කියලා. හැබැයි ඒ ඇමතුමාව තමයි දැන් මෙතන ඉන්නේ. ඔහු ඉනිද්දිම තමයි පිරිපහදෝ දැන් 4 වෙනි වටත් වැහෙන්න යන්නේ. එහෙනම් ඒ ඉතිහාසය කරපු වර්ධ නැවතත් සිද්ධ වෙනවා නම් ඉතිහාසයේ ඒ වර්ධ නැවතත් කරන්න නම් ඔහු අවබෝධ කරගෙන එක්ක අනුවණකමක් එහෙම නැත්නම් භයානක අපරාධයක්. ඒකද ඇමතුමාට කියනවා මේ අද අපි මේ සාකච්ඡාව විකල්ප නැතිකමක් වෙන්න බැරි දෙක නැතුමත් කියන්නේ අසරණ වෙලා නෙමේද මේ වෙලාවේ බොරතෙල් වලට දෙන්න තරම් විදේශ විනිමය නැතිකමක්. පළවෙනි එක තමයි මේ අසරණ වීම අසරණ වෙනකම්ම බලන් ඉන්නේ නැතුව ඇයි රටේ ජනතාවත් එක්ක අපිත් එක්ක වෘත්තීය සමිතිත් එක්ක පිරිපහදු රැවිලා පිරිපහදු සේවකින්ද කතා කරලා මේකට අපි මොකද්ද කරන්න පුළුවන් ඔබට කියලා එහෙම සංවාදයකට ආවේ නැහැ. ඒක බරපතල චෝදනාවක්.
අදත් එහෙම සංවාදකට එන්නෙත් නෑ. ඒකත් බරපතල ප්‍රශ්නයක්. ඒ පැත්තක තිබ්බට පස්සේ අද මේ අසරණ වෙලයි කියලා පාර ජනතාව මේ පෝලිංවල රස්තියාදුවමින් අනජතෙල් නිද සංස්ථාව කීර්තිනාමය බරපතල විදිහට විනාශ වෙමින් මේ කීර්තිනාමය ආරක්ෂා කරන්න විතර සංස්ථාවේ සේවකයෝ දැවැන්තු උත්සාහයක් දරනවා. මොකද මේ රත්නසිරි මහත්තයා ලැබ් එකේ ප්‍රධානීය විදිහට ඉන්නේ නැද්දී අපි යන්ත්‍රාගාරය දුවන්න ඒ සම්බන්ධව මැදිහත්වීම් කරලා ඉවරන පොඩි අංශක ගානක් වෙනස් කරලා දෙන්න මේ ප්‍රොඩක්ට් එක හදන්න දැන් අමාරුයි කියලා. කීයටවත් එකක වෙන්නේ නැහැ. රසායනාගාරය තුල. ඒකට ඉඩ හදලත් නැහැ. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එකක් වැරදිලා පුංචි ගානකින් එළියට දැම්මොත් ඒකට හානි වෙන්නේ සන්ත්‍රාගාරයේ සමස්ත පිරිපහදු විතරක් නෙමෙයි කණජ තෙල් නීතික සංස්ථාව රටක් විදිහට අපිට. මොකද කීර්තිනාමයට ඊළඟට ලෝකේ තියෙන හොඳම ගුවන් යානා පංකා තෙල් සපයන ස්ථානය අපේ ඒවියේෂන් එක කටුනායක. එතකොට ඒක නිසාම ගුවන් යානා තමන්ගේ ටැංකිය හිස් කරගෙන එනවා අපේ ගන්න. ඒකෙන් අපිට වාසි දෙකක් වෙනවා. එකක් තමයි ඩොලර් උත්පාදනය කරන්න එතන. එතන ආරක්ෂා කරගන්න ඕනේ. ඒක නිසා තමයි ඉංජිනේරු මහතුරු උපදෙස් දුන්නේ භූමි තෙල් වලට තැන දෙන්නේ නැතුව මේ ලාවේ ඩොලර් ඕන නිසා අපි ගුවන් යානා පංකා තෙල් වැඩි ප්‍රමාණයක් හදමු කියලා. 100% භූමි තෙල් දෙන්න පුළුවන්කම තිබුණත් කෙටි කාලීනව භූමි තෙල් හිගේට වඩා වැටෙනකම තියෙන ඩොලර් ටිකක් අර හොයාගත්තොත් අපිට අර පැත්තෙන් ගෙන්නන්න පුළුවන් බොර තෙල්. ඒක නිසා මේ මොහොතේ ඇමතුමා අවබෝධ කරගෙන තියෙනවා නම් අවබෝධ කර තිබුණනේ තියෙනවා නම් පිරිපහදු වහලදානක ඓතිහාසික වැරැද්දක් කියලා නැවත ඒ වරද්ද දෙන්න සිද්ධෙන්න එපා. මේ මොහොතේ බොරතෙල් වලට මූලිකත්වය දෙන්න එක නැවක් පමා වෙලා හරි කමන්නේ. ඩීසල් පෙට්‍රල් නැවක් ජනතාව අපිත් එක්ක අමනාපෙන එකක් නෑ. අපි මේ පෙන්නලා දෙන්නේ විද්‍යානුකූලව සහ තාක්ෂණිකව. අපි කියන්නේ මේ නැවක් පොඩ්ඩක් හරි පමා කරලා බොරතෙල් නැවක් ගෙනල්ලා ඉවරලා අපි ඒකෙන් පෙට්‍රල් ටික භූමි තෙල් ටික ඩීසල් ටිකත් අරගෙන ජනතාවට අපි ආරාධනා කරනවා ආයාචනය කරනවා පොඩ්ඩක් ඉවසන්න ඔබේ පෙට්‍රල් නැවක් පරක්කු වුණත් අපිට මේ පැත්තෙන් බොරතෙල් නැවක් ගේන්න ඉඩ දෙන්න. ඇමතුමාට මේක පහසුවක් වෙයි. අපි සංස්ථාව විදිහට කියන්නේ මේ බොරතෙල් නැව ගිහිල්ලා දවස් 2ක් ඇතුළත 3ක් ඇතුළත අපි ඒක යන්ත්‍රාගාරයට දාලා ඉවරලා පෙට්‍රල් වලට භූමි තෙල් වලට ඩීසල් වලට පරිවර්තනය කරලා දෙන්නම්. එතෙන්දී ඔබට විදුලියත් සම්පූර්ණ තහවුරු වෙනවා. එතෙන්දී ඔබට භූමි තෙලුත් තහවුරු වෙනවා. ඊට අමතරව ගෑස් දැන් ලාප් ගෑස් මොකද මේ වෙලාවේ නොරොච්චෝලෙත් අලුත් වැඩිය කටයුත්තකට නවත්තන නිසා නවත්තන තියෙන නිසා මේ නැත්තා ඊටම වැදගත් අවශ්‍යයි කැලණි විශ්ව. ඒකින්ද අපි මේ අද සාකච්ඡාවේදී ඔබතුමාට කියන්නේ පිරිපහදුවේ සේවකයෝ ඇස් නොහැර බලන් ඉන්නවා. මේක කොතරම් ප්‍රමාණයක් බොරතෙල් ගේන තෙරපුමක් වෙයිද කියලා. දෙරණ මාධ්‍ය ආයතනයේ මේ ගන්න උත්සාහය ඇත්තටම රටේ ජාතික සම්පතක් රැකගන්න. අපිට ලොකු බයක් තියෙනවා. මේ පිරිපහදුව නැවත පනගන්නන්න බැරි වෙයිද කියලා මේසරේ මොකද අඩුම තරමෙන් තව මාස 3ක්වත් දිව්වේ නැහැනේ මේක. දුවල මේක පදම් වෙලා අර කිව්ව උත්ප්‍රේරකවල උත්ප්‍රේරක කුටි යථා තත්ත්වයට පත් වෙලා ඔක්ටේන් නම්බර් එක හරියට හැදිලා බඩු ටික එන්න පටන් ගත්තට පස්සේ තමයි දිගටම පිරිපහදුවක් විතර ඉස්සරහට යන්නේ. අපේ රටේ ඉතිහාසෙත් එහෙම අත්හැරලා දාලා විනාශ වෙච්ච ජාතික සම්පත් ගැන ඕනෑ තරම් උදාහරණක් තියෙන නිසා ඒ බය සාධාරණයි මම හිතන්නේ. ජනක විජේසූරිය මහත්මයා සේවකීන් ගැනත් කතා කරපු නිසා අපි දකින දෙයක් තමයි දැන් පිරිපහදුව නවත්වලා නමුත් සියලුම සේවකීන් මේකේ රාජකාරී කරන ඔබතුමා මේ ගැන කතා කරන්න යද්දි මම නැවැත්තුවා යලි මේ ප්‍රශ්නෙට එන්නේ. උන්ට වැටුප් ගෙවනවා නමුත් පිරිපහදුව නවත්වන නිසා උන්ගෙන් රටේ ආර්ථිකයට ඍජුව හම්බෙන වාසියක් නැහැ. ඒකින්ද එය අපරාධයක් කියන තර්කයක් මතු කරනවා. ඇත්තටම දැන් සේවකයෝ මොකක්ද කරන්නේ පිරිපහදුව නවත්වලා තියෙන කාල සීමාව තුලදී? ඇත්තටම මේ මතේ දුර්මතයක්. ඒක සමාජගත කරන්න හදනවා ගොඩක් පාර්ශව වලින්. එකක් තමයි ඉස්සෙල්ලම අපි කියන්න ඕනේ දැන් ඒ චෝදනාවක් එක චෝදනාවක් තමයි රිෆයිනරිය දුවන එක පාඩුයි කියන එක. අනිත් චෝදනාව තමයි රිෆයිනරියේ සේවකයන්ට අධික පඩි අතිකාල ගෙවනවා නවත්තලා තියෙද්දිත්. ඔය දෙකටනේ මම උත්තර දෙන්න ඕනේ. ඔව්. එතකොට මේක කොහොමද පාඩු වෙන්නේ කියලා බැලුවොත් අපි සංඛ්‍යාත්මකව ගත්තොත් කවදාවත් මෑත ඉතිහාසයේ රිෆයිනරිය තනි ආයතනයක් විදිහට ගත්තොත් කවදාවත් පාඩු වෙලා නැහැ. නමුත් khනිජ තෙල් නීතිගත සංස්ථාව විදිහට සමස්ත ආයතනය ගත්තොත් පාඩුයි. ඇයි ඒ පාඩු වෙන්නේ? දැන් සමහරව අහනවා ඩුවෝපොලි එකක් තියෙනවා ලංකාවේ. ඔව්. ඉන්දන සම්බන්ධ මන්නම් කියන්න අවශ්‍ය නැහැ. එතකොට අපි තෙල් ගහන්නේ ණයටද? අපිට එකම මිලට තෙල් ගහලා අපිට කියන්න පුළුවන්. ඒකද? එකම මිලට තෙල් ගහනවා නම් IOC එක ලාභ ලබන්නේ කොහොමද? CPC එක පාඩු ලබන්නේ කොහොමද? ඔන්න ඔය වගේ මතනි සමාජයේ ඒක සාධාරණ සැකයක්. දැන් මම වුණත් මේක ඇතුලේ වැඩ කරන නිසා ඒක දන්නවා. නැත්තම් මටත් තියෙනවා. මම සල්ලි දීලා තෙල් ගහනවා නම් එක ආයතනයක් ලාභ ලබනවා අනිත් ආයතනේ පාඩු ලබනවා. කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඒකට උත්තරය තමයි අපේ රිෆයිනරි දිගුත් අපි ගොඩක් ප්‍රොඩක්ට් හදනවා. IOC එක ලංකාව තුල කරන්නේ ප්‍රධාන වශයෙන් ලුබ්‍රිකන්ට්ස්. ඊට අමතරව පෙට්‍රල් සහ ඩීසල් ඒගොල්ලෝ කරනවා. අපි ලුබ්‍රිකන්ට් කරන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ ලුබ්‍රිකන්ට් වලින් විශාල ලාභයක් ලබනවා. අපි පෙට්‍රල් ඩීසල් වලට අමතරව කිව්ව නැප්තා, දැවිතෙල්, LPG, කෙරොසින් ඒ ටික හදනවා. ඇත්තටම කෙරොසින් එකක් හදන්න ඒ කියන්නේ කෙරොසින් කියන්නේ භූමි තෙල් සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට කිව්වොත් කෙරොසින් ලීටරයක් හදන්න අපිට යනවා නිෂ්පාදන වියදම සමස්ත වියදම රුපියල් 437.50ක් විතර.
නමුත් අපි මේ වෙනකට මහිතන වෙළඳ පොලේ මිල 87යි ගන්න. ඔව්. රුපියල් 350කට ආසන්නයෙන් භූමිතෙල් ලීටරයකින් අපි පාඩු ලබනවා. සුබ සාධන සහනාධාර ආර්ථිකය. ඔව් ප්‍රයිස් සබ්සිඩි. ඒක නිසා එතකොට හිතන්න භූමිතෙල් ලීටරයකින් ලබන පාඩුව IOC එක ලබන්නේ නැහැ. අනිත් එතකොට අනිත් දේ තමයි පහුගිය දවස්වල මිල වැඩි කරනකොට අපි මිල වැඩි නොකර තියාගත්තා. රජයේ මැදිහත්වීම මේක රාජ්‍ය ආයතනය නිසා. දේශපාලන තීරණ. එතකොට ඉල්ලුම වැඩි වෙන්නේ අපේ ෂෙඩ් වලට. IOC ෂෙඩ් එකෙන් ගහන්න නැතුව කවුරුත් බලන්නේ රුපියලක් හරි අඩු තැනකින් ගහන්න. එතකොට ලැබෙන පාඩුව තවත් වැඩි වෙනවා. මොකද අපේ බඩු යනවා වැඩි එළියට. පැහැදිලි. ඔය නිසා තමයි අපි පාඩු ලබන්නේ. අනිත් එක අපි හැම ඉන්ධන ලීටර් එකකින්ම ට්‍රෙෂරියට බදු ගෙවන්න ඕන. ප්‍රයිස් සබ්සිඩි තියෙනවා. ඔන්න ඔය හේතු නිසා තමයි රිෆයිනරිය නෙමෙයි සමස්ත khනිජ තෙල් සංස්ථාව ගත්තම පාඩු ලබන්නේ. ඊට පස්සේ වාගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ඇයි මේ වහලා තියෙන කාලෙට මිනිස්සු මේක ඉන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක වැහුවට මේකේ සෑහෙන තාක්ෂණික ප්‍රොසෙස් එකක් තියෙනවා ක්‍රියාවලියක් තියෙනවා මේක ඊළඟ පාර පටන් ගද්දී ඒකට සූදානම් කරලා තබා ගන්න. රිෆයිනරි එකක් එහෙම එකපාර ෂට් ඩවුන් කරන්න බෑ. මේක මම කිව්වා වගේ ඉස්සරහ සෙල්සියස් අංශක 500 ගණන් වලට දුවන උදුන් තියෙන. ඒවා එකපාරට අපිට කූලින් කරන්න බෑ. ඒකට කූලින් ප්‍රොසීඩියර්ස් තියෙනවා. මේවා වහන පිළිවෙලක් තියෙනවා. ඊට පස්සේ ස්ටීම් ෆ්ලෂ් අවුට් කරන්න ඕන ලයින් ටික, නයිට්‍රජන් පර්ච් කරන්න ඕන. ඒ වගේ ගොඩාක් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඊට පස්සේ අර කිව්වා වගේ ඉන්ස්ට්‍රුමන්ට් පැත්තේ මොත් බෝලින් ප්‍රොසීඩියර්ස් තියෙනවා. ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් ප්‍රිසර්වේෂන් ප්‍රොසීඩියර්ස් තියෙනවා. අපි කොහොමද දුවන්නේ නැති ප්ලාන්ට් එකක තියෙන ඉන්ස්ට්‍රුමන්ට් මේ ඊගාව පටන් ගන්නකොට ආපහු සූදානම් කරලා තියාගන්න. එතකොට ඒවා වායු ගෝලයට නිරාවරණය වුණොත් මොන වගේ දේවල්ද වෙන්න පුළුවන්. අර මම කිව්වා ඉස්සෙල්ලා වගේ උත්පේරක. ඒවා ආරක්ෂා කරගන්නේ කොහොමද? ඊට අමතරව procurement procedures තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වේ ගෑස් සිලින්ඩර් ගේනවා නම් ඒවා හරියට plan කරලා අපිට අද දාලා හෙට ගන්න බෑනේ. ඒ ඔක්කොම විදේශයෙන් ආනයනය කරනවා. එතකොට ඒ වගේ procurement වැඩ තියෙනවා. ඔය හැමදේම කරගෙන ඉන්නවා. එතකොට ඉතින් අනිත් එක තමයි පඩි වැඩි කියන එක. පඩි වැඩි කියන එක ඔයා කලින් කිව්වා වගේ මෙතුමත් පැහැදිලි කරා. oil and gas industry එක ලෝකේ කොහේ ගත්තත් අධික සැලරි ලබන මේ ෆීල්ඩ් එක. සාපේක්ෂව අනිත් මේවට වඩා. එතකොට ඒකට සාපේක්ෂව ලංකාවේ khනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ගේ පඩි සංසන්දනය කරොත් අපි ඉන්නේ ගොඩාක් පහත මට්ටමේ. ඉතින් ඒක නිසා මේ චෝදනා සියල්ලම බැහැර කරන්න තමයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. හොඳයි කෙටි විරාමයක් ලබා දෙන්න. විරාමයෙන් පසු යාලිත් හමු වෙනවා. khනිජතෙල් නීතිගත සංස්ථාවේ හිටපු ප්‍රධාන රසායන විද්‍යාඥ HKN රත්නසිරි මහත්මයාට මං යොමු වෙන්නේ. දැන් මෙතුමා විස්තර කරද්දී කිව්වා ඔබතුමාලා ඒ කාලේ පොඩ්ඩක් හෝ මෙහි ප්‍රමිතිය අඩු කරන්නට කිසි ලෙසකින් ඉඩ ලබා දුන්නේ නැහැ මේ කීර්තිනාමය ගැන සලකලා කියලා. නමුත් මේ වෙද්දී සමාජයේ තියෙන යම්කිසි මතයක් ගැන විද්‍යාත්මකව ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න මට අවශ්‍යයි. බොහෝ දෙනෙක් කියනවා දැන් විශේෂයෙන් මේ ඉන්දිය ණය සහනාධාරත් එක්ක අපිට ලැබුණු ඉන්ධන 92 වෙන්න පුළුවන් 95 වෙන්න පුළුවන්. ඉස්සර වගේ වාහනේ තෙල් කරන්නේ නැහැ. මේක ඉක්මනට ඉවර වෙලා යනවා. ඉක්මනට පිච්චිලා යනවා. ඉස්සර 25ක් කරපු ත්‍රිරෝද රත හිමියන් පවා කියනවා. ඉස්සර 28ක් කරපු එක දැන් කරන්නේ 22යි 20යි කියලා. එහෙම වෙන්න පුළුවන්ද? එතන සත්‍යතාවයක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඝනත්වය. ඝනත්වයට අපි එකම අගයක් නෙමේ දීලා තියෙන්නේ. එක පරාසයක් තුර තමයි ඝනත්වය පවත්වා ගන්න පෙට්‍රල් වල ඩීසල් වල. එතකොට මේ ඝනත්වය අඩු පැත්තට ආපු පෙට්‍රල් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ඩීසල් එකක් තියෙනවා නම් ඒකේ යන කිලෝමීටර ගාන අඩු වෙනවා. ඒකට හේතුව තමයි අපි එනර්ජි. ඒ කියන්නේ අපි වෙන විදිහකින් කියනවා නම් ශක්ති ප්‍රමාණය. කැලරිෆික් වැලියු එක කැල්කුලේට් කරන්නේ per කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑමයට මෙච්චරක් කැලරි ප්‍රමාණයක් මේ ඉන්ධනයේ තියෙනවා කියලා. ඒතකොට ඝනත්වය අඩු වෙච්චාම මොකද වෙන්නේ? මේ ලීටර එක තියෙන කිලෝග්‍රෑම් ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙච්චාම මොකද වෙන්නේ? ලැබෙන කැලරි ප්‍රමාණයත් ඒට සාපේක්ෂව අඩු වෙනවා. එතකොට පහුගිය කාලේ අර අඩු ඝනත්වයේ පැත්තට බර ඉන්ධන පැමිණියා නම් ඒ වේදී වෙන්නේ දුවන කිලෝමීටර ගාන අඩු වෙනවා. හැබැයි තව විශේෂ දෙයක් කියන්න ඕනේ. අපේ රිෆයිනරියෙන් හදන පෙට්‍රල් වල ඝනත්වය බොහොම වැඩි. ඒකේ දුවන කිලෝමීටර ගාන සාමාන්‍ය අනිත් රටවල් වලින් එන පෙට්‍රල් වලට වඩා වැඩි ප්‍රමාණයක් කිලෝමීටර ප්‍රමාණයක් දුවනවා රිෆයිනරියෙන් හදන. ඒ වගේම ඩීසල් වලටත් ඒකමයි. මොකද ඝනත්වය වැඩි. ජාත්‍යන්තර නිර්ණායකයක් නැද්ද? මොකද දැන් මිල වැඩි වෙද්දී එකම මිලට වැඩි වෙනවා. ජනතාව එකම මිල ගෙවලා තමයි මේ නිෂ්පාදනය ගන්නෙ. එතකොට ওই විදිහට යන්න පුළුවන් කිලෝමීටර් ගාන අඩු වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නේ. නිසා මේ ආකාරයට ඔබතුමා කතා කරන ඝනත්වයේ රඳවා පවත්වා ගත යුතුයි කියලා ජාත්‍යන්තර නිර්ණායක අනුව තමයි අපේ ස්පෙසිෆිකේෂන් හදලා තියෙන්නේ. එතකොට ඒකෙත් දීලා තියෙනවා හැම විටම මෙන්න මේ අතර ඩීසල් තිබිය යුතුයි මේ අතර පෙට්‍රල් තිබිය යුතුයි කියලා. එතකොට ඒකේ මම මේ කියන්නේ අඩු පැත්තට පැමිණියොත්
කියන එක මේ පහුගේ කාලෙ සමහර විට එන්ඩ ඇත්ත අඩු පැත්තටම ඒවතම වැඩි කොටසක් මොකද රිෆයින්රියෙන් හදනයවත් මේක මිශ්‍ර වුණේ නෑ. දැන් රිෆයින්රියනොත් පෙටල් ඩීසල් පහුගේ කාලෙ හැදවනම් මේ දෙක මිශ්‍ර වෙලා අර කිලෝමීටර් ගාට අර කියන ගාන්ට එන්ඩ පුළුවන්. එතකොට එන්නේ ඒ අවස්ථාව නැතිවීම වෙන්ඩ පුළුවන් මේ කිලෝමීටර් ගාන අඩුවීමට හේතුව රිෆයින්රියෙන් දුවන් නැතිකම නිසා කිලෝමීටර් ගාන අඩුනා වෙන්න පුළුවන් 120ක් ප්‍රමාණයක් සාමාන්‍යෙන් හැදුනා පෙට්ටල් ඩීසල් තොර විස්ස රටින්ගේනිකත් එක්ක මිශ්‍ර වුණේ නෑ මිශ්‍ර වුණේ නැති හම්මොකද වෙන්නේ අර කිලෝමීටර් ගාන පොඩ්ඩක් පොඩ්ඩන්න මේ සාමාන්‍ය ප්‍රමාණයක් පේන පරිදි අඩුවෙන්ට පුළුවන්. ජනක විජේසූරිය මහත්මය අනුව ඔබතුමාලව කරන ඉල්ලීම ගැන සාවධානව ඇහුම්කන්දීලා පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවෙන් දුවන තත්වයට ගෙනාවොත් ඒ ජනතාවගේ ප්‍රශ්නයටත් පිළිතුරක් ලබාගන්න පුළුවන් වේ මෙතුම පැදිලි කරනවා. අපි අවසාන වශයෙන් ඔබතුමාට මම යොමුුවෙන් අවසාන අවස්ථාව දැන් මෙතුමත් කිව්ව ඔබතුමාල වගේ වෘත්තිකයෝ මීට කලින් මේ වගේ සටන්වලට එලබෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ රටේ තරුණයනුත් උගකුණන්දුවෙන් ඉන්න වෙලාවක් අපිට මොනාද නිවැරදිව කරන්න පුළුවන් අපි මොනාද වැරදියට කළේ කියන කාරණය ගැන. මේ ගැන මීට වඩා සාමාන්‍ය සමාජයත් එක්ක සංවාදයක් දුර්මත නිර්මාණය වෙලා තියෙන නිසා රටේ තරුණයන් නැතැමිට වෘත්තිකයින් වන තරුණයන් අතර පවා ඒ මත විශ්වාස කරන තත්ත්වයක් නිර්මාණය වල තියෙන නිසා. ඔබතුමාලට මොනහරි සැලස්මක් තියනවාද එතනින් එහට ගිල්ල රටේ තරුණය සමඟ සංවාදයක් ඇති කරගන්න ඉදිරියට හෝ හරිදේ යෝජනා කර. සැලස්මක් කෙනෙ ඇත්තටම මෙච්චර කල් අපි ඔය ගොඩක් කලාට අප එක්ස්පෝස් වෙන්න තින දේශපාලික වශයෙන් අපි ෘතිකයන් විදිට දේශපාලික වශයෙන් මෙච්චරකල් එක්ස්පෝස් උන්නේ. නමුත් දැ මේ රිෆයින්රිය ස්වභාවික මරණයක් කරා ගෙන යනවා කාගෙහරි ෝමනාවකට හෝ මොකක්කර හේතුකට ඉතින් එතනදිත් අපි කටපියාගෙන යන්ත්‍රාගාරය නඩත්තු කටයුතු කරගෙන හිටියොත් රටත් ලොක විනාශයක් වෙන අපිටත් ලොක විනාශයක් වෙනවා හැමෝට ලොක විනාශයක් නැති ඒක නිසා තමයි අපි එක්ස්පෝස් උනේ ති මේ වගේ වැඩසරහන් වලින් මාධ්‍ය හරා අපි දැනුවත් කරන්න බලාපොරත්තුන ස්තිරියට මේ වෙද අන්තර්චාල සාකච්ඡා වගේ දේවලුත් තුගක් ජනප්‍රියය බොහෝ දෙනෙකු නන්දුවෙන් ඉන්න තැන්විට සූම් ඒවගේ වැඩසරන් කිහිපයක් අපි සූදානන් කරගෙන යන ඉදිරියට අපට දෙගන්න පුළුවන් මොනාද කියන එක. හොඳයි ආචාරය අශෝක රංගවල මහත්මය අවසාන වශයෙන්. ඔබතුමා මුලින්ම ප්‍රවේශ වෙද්දිමකිව මේක අඩපන කිරීමේ යම්කිසි වමනාවක් තියෙනවා ඒක විදේශ විනිමේ ප්‍රශ්නය වෙන්නත් පුළුවන් වෙන ප්‍රශ්නයක් වන්න පුළුවන් කියලා මං කැමති ඒ ගැන බිවෘතව කතා කරන මොකද මේ ගැන විනිවිධ භාවකින් ජනතාව දැනුවත් විය යුතු. ඇත්තම ඉතාමත් පැහැදිලිව කියන්න ඕන දෙරන මාධ්‍ය ආයතනයේ ප්‍රතිපත්තිම වසයෙන් අපි දන්න දෙයක් තමයි දේශත්වය මට්ටමකට රඳවගන්න උත්සා කරන එක ප්‍රතිපත්තිය වසයෙන්. එතොට ඒක දැපි කියන්න ඕන මේක රිජ්ජුවම ඉන්දියාවේ සාහසික කුමන්ත්‍රණයක් තමයි මේ පිරිපාදු හලදාන්න. එක බයනතුව කියන්න එපෑ. එතකොට ඒක නිසා තමයි ක්‍රඩිට් ලයින් එක දීලා බොරතෙල්ගේ ඉඩ දෙන්න ඇත්ත අපිට. ඉන්දියාව තියෙන ඕන තරන් ලොකු මහා දැවන්ත පිරිපහතු. ඒගොල්ලු කියන්නේ ඒ පිරිපහදුවලින් අපිට නිමිනිෂ්පාදන ගන්න කියලා. එතකොට අපේ ස්වාධීනත්වය ස්වෛරීත්වය බරපතලදිර අප යෝගට ලක්වෙනවා. අපිට මේ තෙල් ඉන්ඩස්ට්‍රේක ඇතුළේ පිරිපහදු කිරීමේ අයිති අහිමි වුණොත් ඕනෑම රටක බහුජාතික සමාගමකට අපි නටන රෝකොඩ බවට පත්වෙනවා ශැල් කැල්ටෙක්ස් මොබිල් එසෝ වගේ අයෝසිය අපිව නටවන මට්ටමකට එනවා. ඒහින්ද අපි ඉස්රා තියෙන දැවන්තම අවදාම තමයි මේ පිරිපහදුව අඩපන කිරීමේ සැලස්ම. මේක පරාධ කළ යුතුමයි රටක් විදියට. පිරිපහදුව මේ ගමන නවත්තන්න දෙන්න නෑයි කියලා දැද්දි අධිස්ථානයෙන් පිරිපහදු සේවකින් ඉන්නවා. ඒක නිසා යම් රාජ්‍යතාන්ත්‍රිකව රටවල් අතුර ගණදරු කරලා බොරතෙල් ගෙන්න්න ගන්න උත්සායන් කඩාකප්පල් වෙන්න අදුෂ්‍යමාන හස්තයන් ගණනාවක් දියත්වෙනවා. ඔය තියෙන විදේශමී විදංකින ප්‍රමාණයකම මේකසේ මාසකට නැව්දයකට ඕටරක දෙන්න බැරිමකමක් නෑ අමාරු බව දන්නවා. එතකොට ඒකට අපි කියනවා පිරිපහදු කළමනාකාරතුමාට මේ අයිතිය දෙන්න පිරිපහදු කළමනාකාරවරේ ලෝක ඕනම පිරිපහදුවක් ඕනම බොරතෙල් නිදක් ඔහුත් එක්ක රිජුවම ගඩදුරු කළේ ම 1980 කොළසිනාසේ සිපස්සද පිරිපහදුටාවේ. ඒ මොහොතට පිරිපාදු කල්මනාකාරතුමාල ඕන වෙලාවට ඒ බොරතෙල්දිය රටවල්ලට ගහිල්ලා ඔයිල් ප්‍රඩිසින් ක්ස්පෝටින් කන්ට්‍රෙස එක ඩිරෙක් ගණදරු කලා ඒකට අමාත්‍යවරගේ අනුමැති විතරයි ගත්තේ. එතකොට අදේ අයිතිය සම්පූර්ම එතුමගේ අහෝසි කරලා. එතකට මේ ඉංජිනේරුන්ට නිකම් බණ්ඩාගාරයම් ගෙන බොරතලක් තමයි හිදින්න සිද්ධ වෙන්නේ. එහෙම මේ පිරිපහදු කල්මනාකාරතුමත්තේ කාගිව කරලා ඕ උපකරනට දාන්න බෑ ඕ හරිට හදන්න බෑ මේ රසානික විද්‍යාඥ කර මේ බොරතල හරියන්න පිරිපහදු කල්මනාකාරතුමා තමයි මේක අංක එක. පිරිපහදු කළමනාකාරතුමාට බොරතෙල් හොයාගන්න ඉඩ දෙන්න. මම විශ්වාස කරනවා මේ රටේ 6000කට වැඩි ප්‍රමාණයක් දැම් පිටට ගිහිල්ල ඉන්නවා පිරිපහදුව ආශ්‍රිතවම කර්මාන්ත කරපු අය. පිරිපහදුව ඉගෙන ගත් අය.
මේ ඉංජිනේරු මහත්තයෙකුට දවසක මාසකට රුපියල් ලක්ෂ 25ක 30ක පඩියකට යන්න පුළුවන්. එහෙම ඉතිහාසයේ විශාල ප්‍රමාණයක් තියෙනවා පිරිපහදුවෙන් අවුරුදු 5-6 දැනුම ලබාගෙන. ඒගොල්ලන්ටත් අපි ආරාධනය කරනවා. පිරිපහදු කළමනාකාරතුමාට මේ වගකීම දුන්නොත් අපිත් පෞද්ගලිකව මැදිහත් වෙලා අපේ රටේ බොරතෙල් නමක් ගෙන්න්න ගන්නන බොරතෙල් ටිකට අවශ්‍ය විදේශන මේ පිරිපහදු කළමනාකාරතුමාට ලබා දෙන්න. රජය සම්බන්ධව ගැටලුවත් තියෙනවා රජයට ඩොලර් දෙන්නේ නැත්තම් මේ ආයාචනයක් කරන්නේ. පිරිපහදු නවත්තන්න දෙන්න එපා. මේක සාහසික කුමන්ත්‍රණයක්. මේක නතරුණොත් අපේ රටේ අනාගතය නිර්මාණය කරන්න තියෙන මේ සම්පත අහෝසි වෙනවා. මේක විදුලි බල මණ්ඩලයට සම්බන්ධයි. මේක වරායට සම්බන්ධයි. ඒක නිසා අපි මේ ගමන ආවේ අද. මෙන්න මේ පරම පූජනීය පැතුමෙන් මේ 27 වෙනිදාට සෝචනීය මරණයක් අත්පත් වෙන පිරිපහදුව බේරගන්න. ඒකින්ද සේවකයෝ සූදානම් නම් රටේ ජනතාව සූදානම් නම් පිරිපහදු වැඩ කරලා අද වෙනකොට පිටරට වැඩ කරන සේවකයෝ සූදානම් නම් ඒ බොරතෙල් නැව කොහොම හරි හොයාගමු. ඒ සම්බන්ධව පිරිපහදු කළමනාකාරතුමත් එක්ක අදාළ පාර්ශ්වයන් අදාළ සමාගම් ඒ වගේම චීන තානාපති කාර්යාලය මේවට යන්න ඉඩ හදලා දෙන්න. ගිහිල්ලා වුන් ඍජුවම ගණදෙනු කරලා අපෙන් තේ දීලා ඩොලර් හුවමාරු කරගෙන ඒ රටවල් වල ඉන්න අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඩොලර් සම්බන්ධ මැදිහත් වෙලා ලොකු මෙහෙයුමක් කළා පිරිපහදුව බේර ගන්න කටයුතු කරමු කියලා ඉල්ලා සිටිනවා. රජයක් විදිහට සියලු පාර්ශ්වයන් එකතු කරගන්න ඔවුන්ට අසමත් වුණාට පිරිපහදුව බේර ගැනීම වෙනුවෙන් සියලු පාර්ශ්වයන් එකතු කරන්න අපි සූදානම් වෙනවා. මේ ඉංජිනේරු මහතුරුන්ට එකතු වෙන්න පුළුවන්කම ලැබුණා නම් ඒ වගේම මේ අද වෙනකොට රසායන විද්‍යාඥයෝ අපිත් එක්ක එකතු වෙලා තියෙනවා නම් ඉදිරියේදී මේ දින කීපෙදී අපි දැවැන්ත විදිහට මේ උමනාව වෙනුවෙන් පෙළ ගැසුණොත් අපි විශ්වාස කරනවා පිරිපහදුව මේ දින කිහිපේ නවත්වා දැමීමේ අවදානම නැති කරලා මේක බේර ගන්න පුළුවන් වෙයි කියලා. අසරණ නොවී විකල්ප හොයන්න තමයි අපි පාලකයන් විදිර කටයුතු කරන්න ඕනේ සියලුම දෙනා මේ වෙලාව එහෙමයි හිතන්න ඕනේ අර්බුදකාරී අවස්ථාවක රටේ ජාතික සම්පත් වියකෙන්න්නට ඉඩ නොදී ඒවා විනාශයට පත්වෙන්නට ඉඩ නොදී රැක ගැනීම අපේ අවස්ථාවක් අපේ යුතුකමක් වගකීමක් ඒ වෙනුවෙන් තමයි අද අපි අපේ සංවාදයේ ඉඩ විවෘත කළේ. බෙහෙවින්ම සූතිවන්ත වෙන ඛනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපති ආචාර්ය අශෝක රංගවල මහත්මයාට ඒත් එක්කම සබුගස්කන්ධ තෙල් පිරිපහදුවේ උපකරණ ඉංජිනේරු ජානක විජේසූරිය මහත්මයාටත් බෙහෙවින්ම සූතිවන්ත වෙනවා. ඒත් එක්කම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු ප්‍රධාන රසායන විද්‍යාඥ HKN රත්නසිරි මහත්මයාටත් බෙහෙවින්ම සූතිවන්ත වෙනවා. අපි අදට බිග් ෆෝකස් සංවාදයෙන් සමුගෙන යනවා හෙටත් හමුවෙමු සුපුරුදු වේලාවට. සුබ දිනයක්.